මේ මාතෘකා කලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරියන්ත ශාසනයේ කොටස් තුනකට බෙදෙනවා. සූත්‍ර, විනය, අභිධර්ම. එයින් සූත්‍ර පිටකයක් තහම ප්‍රධාන සංගීත කොටස් පහකට බෙදෙනවා. තීව්‍රනිකාය, පංචනිකාය, සංයුත්ත නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය කියලා. ඒ සංයුත්ත නිකායේ වර්තමාන පහසුව සඳහා කාණ්ඩ 6කට බුද්ධයන්ති ක්‍රමයකින් නිර්මාණය කරලා තියෙනවා. 1 2 3 4 5 1 5 2 ඒ පස්වෙනි පොතේ පළවෙනි කාණ්ඩේ පස්වෙනි 5 1 පොතේ සතිපට්ඨාන සංයුක්තයේ විභංග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ සූත්‍රය තමයි මම අද සූත්‍රයෙන් තමයි මේ සූත්‍ර පාඨයේ මාතෘකාව වශයෙන් තිබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතිපට්ඨානං චෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා තං සුනාත කතමංච භික්ඛවේ සතිපට්ඨාන. මහණෙනි සතිපට්ඨානය කියලා කියන්නේ කුමක්ද? ඉද භික්ඛවේ හොඳ වචනයක්. ඉද කියන වචනේ මේ සතිපට්ඨානෙ ඕන තැනක ඕන කෙනෙකුට මේ ශාසනයෙන් බැහැර කෙනෙකුටත් වඩන්න පුළුවන්. නමුත් ඉද කියන වචනයෙන් කියනවා ඉමස්මින් ධම්මේ ඉමස්මින් විනේ ඉමස්මින් ධම්ම විනේ. මේ ධර්මයේ මේ විනේ මේ ධර්ම විනේ කියන එක කියනවා. ඉද කියන්නේ මෙහි මේ ශාසනය. ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මේ ශාසනයේ මහණතෙම ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි ආමන්ත්‍රණය කරනවා මෙහි මහණතෙම. කියන්නේ මේක කියන්නේ ශාසනයේ හාමුදුරුවන්ට. නැත්නම් මහණතෙම කියන එකෙන් අදහස් කරන්නේ හාමුදුරුවෝ විතරක් නෙවෙයි සිව්වන පිරිසම. නමුත් ආමන්ත්‍රණය පහසුට ළඟම ඉන්න පිරිස ආමන්ත්‍රණය කරනවා. අපි දැන් මේ ළඟම ඉන්නවා මෙතන මහත්තයා සූර්ය මහත්තයා ඔබතුමා දැන් මෙහෙම විදර්ශනා කොට යුතුයි කියලා මම කිව්වොත් මම යාට විතරක් නෙමෙයි කියන්නේ. යා අරමුණු කරගෙන මේ සමස්තයකට ඔක්කොම ආමන්ත්‍රණය කරන්නේ නැති වගේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරගෙන භික්ඛු කියන වචනේ සමස්තයක්ම බෞද්ධයන්ට කිව්වේ. ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආත්තාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දොමනස්සං. මේ ශාසනයේ මහානතෙම කයෙහි කයානුව බලමින් වාසය කරනවා. මනා නුවණැතුව කෙලස්තවන වීරියෙන් යුක්ත වූ සිහියකින් කයේ කයානුව බලමින් වාසය කරනවා නම් මේ ශාසනයේ මහානතම මනා නුවණකින් යුක්තව කෙලස්තවන මනා නුවණින් ආ සිහියෙන් කෙලස්තවන වීරිය ඇතුව වාසය කරනවා නම් සිත අනුව ධර්මයේ අනුව කෙලස්තවන වැරැතුව මනා නුවණින් යුක්ත වූ සිහියකින් යුක්තව වාසය කරේ නම් මේ පෙන්වනවා මොකද්ද? කාය වේදනා චිත්ත ධර්ම කෙරෙහි කෙලෙස් තවන වැරැතු මනා නුවණින් යුක්ත වූ සිහියකින් වාසය කරන ටිකට කියනවා මොකද්ද? සතිපට්ඨාන. මේ ටිකේ වාසය කරන ක්‍රමට විහෙරති කියන්නේ යැපෙනවා වාසය කරනවා පැමිණෙනවා. විහෙර කියන්නේ වාසය කරන නිසා විහෙරති කියන්නේ හොඳට මතක තබා ගන්න. ටිකක් වෙලා කරන එක නෙමෙයි විහෙරතිය. හොඳට මතක තබන්න මේ අර්ථම ඔක්කොම කියලා දෙන්න. වාසය කරන එක. කාය වේදනා චිත්ත ධම්ම සමස්තයක්ම පුද්ගලයා ආවරණය කරන ධර්මතා මෙහි වාසය කරනවා නම් මෙන්න මේකට කියනවා සතිපට්ඨානය. හරිද? ඉදං උච්චිත භික්ඛවේ සතිපට්ඨාන.
ඕගොල්ලෝ මේ සූත්‍රය බලන්න. කතමාච භික්කවේ සතිපට්ඨාන භාවනා. මහණේ සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකක්ද? ඉද භික්ඛවේ භික්ඛු මෙහි මහණෙනි මෙහි මහණතෙම සමුදේ ධම්මානුපස්සීවා කායස්මෙන් විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වය ධම්මානුපස්සී කායස්මෙන් විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං සමුදේ වය ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී චිත්තානුචිත්තානුපස්සී ධම්මානුපස්සී විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සී කයේ ඇතිවීම නැතිවීම අනුව බලමින් වාසය කරනවා නම් වේදනාවන්හි සිත අනුව ධර්මය අනුව බලන වාසය කරනවා නම් මෙන්න මේ කයේ ඇතිවීම අනුව නැතිවීම අනුව ඇතිවීම නැතිවීම අනුව ඇතිවීම නැතිවීම අනුව බලමින් වාසය කරන එකට කියනවා මොකද්ද? සතිපට්ඨාන භාවනා. කතමාච භික්කවේ සතිපට්ඨාන භාවනා ගාමනේ පටිපදා. මහන්නේ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව සතිපට්ඨානේ වඩන මාර්ගය මොකක්ද? ආය මේ වාරියෝ අට්ටාංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. අයං උච්චති භික්ඛවේ සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාති. එතකොට දැන් නිවන් දකින්න කෙනා සමස්තයක්ම බෞද්ධයෝ මුළු ත්‍රිපිටකයම ඉගෙන ගන්න ඕනේ නැහැ. මේ නානත්වයේ දුරු කළ එකත් එකට මෙන්න මේ ටික ඉගෙන ගත්තා නම් ඇති. බණ කියන හැමෝමත් බණ අහන හැමෝමත් භාවනා කරන හැමෝමත් සිහිය පිහිටවන්නේ කොහොමද? නැත්තම් සිහිය පිහිටුවන තැනට තමයි සිහිය පිහිටුවන ආකාරය තමයි සතිපට්ඨානය කියලා කිව්වේ. සිහිය පිහිටුවාගෙන කරන දෙයට තමයි සතිපට්ඨාන භාවනාව කිව්වේ. සිහිය පිහිටුවාගෙන මෙහෙම කරන්නේ මොකටද කියන එකට තමයි ප්‍රතිපදාව කියලා කිව්වේ. මෙන්න මේකටයි කරන්නේ. මෙහෙම යන්නයි කරන්නේ. උපමාවක් කළොත් ඔබ ඉන්න තැන ඉඳලා ඊටම දුර බැහැර අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා අත්‍යවශ්‍ය තැනකට ඔබට යන්න වන්නේ නම් ඔබට යන්න වාහනයක් ක්‍රමයක් නැත්තම් ඔබට යන්න බෑ. ඔබට යන්න වාහනයක් තියෙනවා, ඒ වාහනේ පදවන්න හෝ ක්‍රියා කරන්න හෝ ඔබ දන්නේ නැත්තම් ඒත් ඔබට යන්න බෑ. ඔබට වාහනයක තියෙනවා, ඔබ ඒක පදවන්නත් දන්නවා, නමුත් අවශ්‍ය තැනට යන පාර දන්නේ නැහැ කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒද ඔබ දන්නේ නැහැ. ඔබ ඉන්න තැන ඉඳලා ඔබට අවශ්‍යම කටයුත්ත තියෙන තැනට යන්න අවශ්‍ය කරුණු තුනක් අවශ්‍යයි. මොකක්ද? ගමන් කරන්න යාත්‍රාවක් අවශ්‍යයි. ඒක ක්‍රියා කරන දැනුම අවශ්‍යයි. ඒක ක්‍රියා කරගෙන යන්නේ මොන පාරද කියන දැනුම අවශ්‍යයි. එහෙම නේද? ඒ උපමාවෙන් ඔබට යන්න අවශ්‍ය උනහම වාහනයක් නැත්තම්
ගමන් කරන්න දෙයක් නැත්තම් යන්න බෑ වගේ ඔබේ සිහිය පිහිටවන්න තැනක් නැත්තම් ඔබට කරන්න බෑ. වාහනයකට ද්‍රව්‍යයකට ගමන් කරන්න උපකාරක ධර්මයකට සතෙක් පිට හරි මොකක් හරි යන ක්‍රමයට යන ද්‍රව්‍යයට වාහනයට උපමා කළේ සිහිය පිහිටවන තැනට. ඔබ ඒක ක්‍රියා කරන්න දන්නේ නැහැ. ඒත් යන්න බෑ. නමුත් ඔබ ක්‍රියා කරන්න දන්නවා වගේ ඔබ රථයක් නම් රථය පදවන්න දන්නවා. අස්සෙක් නම් අස්සය දමනය කරගෙන යන්න දන්නවා වගේ ඔබේ සතිපට්ඨානය වඩන හැටි භාවනා කරන හැටි දන්නේ නැත්නම් ඔබට බෑ. ඔබ භාවනා කරන හැටි දැනගන්න ඕනේ. ඒ දෙකම ඔබට පුළුවන් වුණත් වාහනකුත් තියෙනවා ඒක පදවන්නත් දන්නවා. නමුත් ඔබ ගමන් මඟ දන්නේ නැත්නම් ඒත් ඔබේ ඉච්ඡාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේ ඔබ සිහිය පිහිටවන්නත් දන්නවා. සිහිය පිහිටවගෙන මෙනෙහි කරන්නත් දන්නවා. හැබැයි සිහිය පිහිටවාගෙන මෙනෙහි කර යන්න ඕනේ කොතෙන්ද කියලා ඔබ දන්නේ නැහැ. යන ගමන් මඟ දන්නේ නැහැ. ඒක ඔබට හරියන්නේ නැහැ. ඔබේ ඉච්ඡාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔබේ කැමැත්ත සම්පූර්ණ වෙන්නේ. ජරා මරණ සංඛ්‍යාත මෙතර ඉඳලා සසර ඉඳලා අජරාමර සංඛ්‍යාත එතරට නිවනට නුවරවල් දෙකක්. මේ සඳහා යා යුතුයි ගමනක්. ඒ සඳහා තියෙනවා මාවත අවශ්‍යයි වාහනයක් අවශ්‍යයි ක්‍රියා කරන දැනුම. ඒ ටික සම්පූර්ණ නොවුනොත් සම්පූර්ණ නොකළොත් ඔබ කවදාවත් මෙතනින් එතරට යන්නේ නැහැ. එතරින් ඔබ මෙතරින් එතරට ගෙන්න ගන්න නැහැ. ඒ නිසා මේක අවශ්‍යම අවශ්‍යයි. එයින් සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන මාර්ගය. මුලින්ම සතිපට්ඨානය මතක් කළා. සතිපට්ඨාන භාවනාව මතක් කළා. භාවනා ගාන ප්‍රතිපදාව මතක් කළා. යම් ආයුධයක් උපකරණයක් සුද්ධ පවිත්‍ර කරන්න ගලවනකොට මුලින්ම ගලවපු කැලල තමයි හයි කරනකොට අන්තිමටම හයි කරන්නේ. ඒ වගේ මුලින්ම මාත්‍රකා කරපු දේ තමයි අර්ථ වශයෙන් එනකොට අන්තිමටම අර්ථවත් වෙලා තියෙන්නේ. සතිපට්ඨාන භාවනාව ප්‍රතිපදාව. ඔබ සතිපට්ඨාන භාවනා ප්‍රතිපදාව ඉගෙනගෙන සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව ඉගෙනගෙන සතිපට්ඨාන භාවනාව ඉගෙන ගත්තාම සතිපට්ඨානය සිහිය පිහිටුවන තැන සතිපට්ඨානය ගැන දැනුම ඔබට එයි. ඔබ සතිපට්ඨානය ගැන එතනින් මාතෘකා කළා මේ දෙක දැනගෙන කෙරවලට ආවහම ඒක තමයි අන්තිමටම ගලවපු කැලල තමයි ඉස්සෙල්ලා හයි කරන්නේ. ඉස්සෙල්ලාම ගලවපු කැලල අන්තිමටම හයි කරන්නේ. වගේ න්‍යායයි. ඔබට මේ අන්තිමට මාතෘකා කළ දේ තමයි ඉස්සර වෙලාම අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ. ඒක තේරුම් ගත්තාම ඊගාවට භාවනාව ඊට පස්සේ සිහිය පිටවන තැන. ওই ටික ඔබට නිවැරදි වුණොත් ඔබ කැලේකට ගියත් කිසිම කෙනෙක් නැති මිනිසුන්ගේ හුළඟවත් පැදිලා නොවන කැලේක ගියත් ඔබ ආශ්‍රයක්ෂය කරගෙන තනියම ඔබට හැකි. මේ දැනුම ඔක්කොම සම්පූර්ණ කරනවා. මේ ක්‍රමයේ ඉගෙනගෙන සමස්තයක්ම ලෝකය ඉගෙන ගන්නේ නම් මුළු ලෝකෙම එකම යායක් වේ බුද්ධ ශාසනය. හොල්ලන්නවත් බැරි කාටවත් දුක නිවා ගන්න කැමැති දහස් ගණන් අන්‍ය ආගමික පිරිස් මේ ශාසනයට එයි. ඒ අය විසින් කියයි ඒ අයගේ අනිත් අයට එහෙම කියන්න එපා මේ ශාසනයට මේක රැක ගන්න කියලා. ඒ අය අතරින් ඒ අයගේම දර්ශන වලට බලපෑම් කරන අය දිහිවේ. අවශ්‍ය නැහැ ගහගෙනගෙන මේක රකින්න. සමස්තයක්ම බෞද්ධයන්ට මතක් කරන්නේ මේ ටික ගැන ගන්න.
අන්තිමටම ගලවපු කෑල්ල ඉස්සෙල්ලා හයි කරන්න වෙනවා වගේ. දැන් මට ඒ නිසා වෙනවා ඌට ඉස්සෙල්ලාම සතිපට්ඨාන ගාමිනී පටිපදාව පැහැදිලි කරන්න. මොකද්ද සතිපට්ඨාන ගාමිනී ප්‍රතිපදාව? ආයමේ වාරියෝ අට්ඨංගිකෝ මාර්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා දිට්ඨිය ඇති තැන ඊතුරු අංග 7 ඊට අනුගතවම උපදිනවා. ඊතුරු අංග 7 ඊට අනුගතවම උපදිනවා. සම්මා දිට්ඨිය පැහැදිලි කරගත යුතුයි. ඒකයි හදවත. බුදුදහමේ හදවත. හදවත නෙමෙයි මුළු දහමම. යම් රයක තථාගතයන් වහන්සේ සර්වත්‍තා ඥානයටපත් වුණාද යම් දවසක අනුපස්සේස පරිනිර්වාණ ධාතුන් පිරුණම් පවදාලද ඒ අතරතුර යමක් දේශනා කළා නම් පැවසුවා නම් විභජනය කළා නම් නොගැඹුරු කළා නම් ප්‍රකාශ කළා නම් එහි අර්ථය මේ සම්මාදිට්ඨිය. මම ඒක මතක් කරන්නම්. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මේ හතර පිළිබඳ අවශ්‍ය දැනුම ඉස්සෙල්ලාම සම්පාදනය කරගත්ත කෙනා ඊගාවට දැනගත යුතුයි සතිපට්ඨාන. මේකෙම උත්තරේ එනවා සතිපට්ඨාන භාවනාව කරන්නේ මෙහෙමයි කියලා. සතිපට්ඨාන භාවනා කරන එකෙන් උත්තරේ එනවා මම 100 පිහිටිය යුත්තේ මෙතෙන්ටයි කියන එක. එකට එකක් සම්බන්ධයි මුතු වැලක් වගේ. කිසිදු වෙනසක් නැහැ. මම ඒක මනක් කල්පිත අදහසින් ඇදහිම් මාත්‍රයකින් විතරක් නතර නොකොට නුවණක් තියෙන කෙනාට මේ දැන් මේ ඇස් පිට ඉදිරිපිට පෙනෙන විදිහට ජීවිතේ මම පෙන්නනවා. ඒ හින්දා හොඳින්ම අහන්න ඕනේ. හැබැයි ගැඹුරුයි. හැමදාම මතක් කරනවා අපි නොගැඹුරු නිසා මිසක ධර්මයේ ගැඹුරු නිසා නෙවෙයි. අපි බොහෝ ප්‍රඥයෝ නම් තීක්ෂණ නම් චූටි වචනයටත් දැනගෙන පෙනී මාත්‍රයේ කැලීම් ගැටින් ඇති කරගෙන අති දීර්ඝ සංසාරක මෙහෙම එන්නේ නැහැ. ඒ නිසා ඉතාමත්ම ධෛර්යයක් යොදන්න වෙනවා මේ කාරණා පැහැදිලි කරගන්න. මුළු ජීවිතේම විපහදම් කරගත්තත් කමක් නැහැ මේ කාරණාව පැහැදිලි කර ගැනීම සඳහා එපමණකින්ම ඔබේ දුක්සහගත සසර අවසන්. ඒ දේශනාව අවසානයේදී කාරණාව තේරුනොත් ඔබට කිව හැකියි සුවක්ඛාතෝ භගවතා ධම්මෝ. භාග්‍යවතුන් වහන්සේ මේක මනාවකට දේශනා කළා තියෙනවා කියලා. එහෙම කියන්න තියෙන හයිය ඒ දේශනාව හරිනම් දේශනාව සුදේශිත නම් නියම බුද්ධ භාෂිතයක් නම් ඒක හඳුන ගන්න ලක්ෂණයක් තියෙයි. අහන්න කෙනාට නෑ බෑ කියන්න බැරි විදිහට තමන්ගේ ඇත්ත පෙන්නලා තියෙන්න ඕනේ. ඔබ ඊයේ දවසේදී දවල්ට මෙන්න මේවා නේද ආහාර වේලට ගත්තේ කියලා කිව්වොත් මං කියන්නේ බොරුද ඇත්තද කියලා ඔබට පේනවා. ඔබේ අස්පනා පිට ඌ දෙයක් නිසා. මනාකොටම හාමුදුරුවෝ මේක කිව්වනේ කියලා ඕගොල්ලන්ට ඒකම සාක්ෂි වෙයි ඕගොල්ලෝ කෙරෙහි දකින හින්දා. බැරි වෙලා මං කියපු එක වැරදි නම් ඕගොල්ලන්ට මනාකොටම ඔප්පු වෙයි දුර්භාෂිතයක් මේ හාමුදුරුවෝ කිව්වේ කියලා. අදහන්න දෙයක් නෙමෙයි විශ්වාසයෙන්
අර අවුරුද්දට කණාමුට්ටි ගහන්නේ ඇස් දෙක වැදගෙන වැදුනොත් හරි කියන තැනකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. නියම බුදුදහම අහුවොත් තමන්ගේ ජීවිතේම පෙනෙන්න ඕනේ. මම ඉස්සෙල්ලා හිතුවේ දුක්ඛේ ඥානෙ, දුක්ඛ සමුදය ඥානෙ, දුක්ඛ නිරෝධ ඥානෙ, දුක්ඛ නිරෝධගාමී පටිපදා ඥානය කිසිම පැහැදිලි කරන්න. නමුත් ඒක පැහැදිලි කරන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ ඉන්න තැන ඉන්න ටික කෙටියෙන් දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධී අඥානං, දුක්ඛ නිරෝධගාමී පටිපදා අඥානං අයං උච්චති භික්ඛවේ මිච්ඡා දිට්ඨි කියපු ටික පැහැදිලි කරලා ඉන්න. එතකොට මේක ලේසි තේරුම් ගන්න. දුක්ඛේ අපේ දර්ශනය මේ ඇහැට පෙනෙන කනට ඇහෙන ආයතනට වන සම්බන්ධ වන ලෝක ධාතුව තුල අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නෑදෑයෝ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් තියෙනවා. දුක තමන් ලෙඩ වුණොත් මහලු වුණොත් මැරුණොත් තමන්ගේ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ ලෙඩ වුණොත් මහලු වුණොත් මැරුණොත් ඔබට දුක එනවා. අද මං කියන දේ වැරදි නම් මට කියන්න. මේ සාත්‍තර එතකොට වැරදි. අද ඔබට ඔබේ අම්මා තාත්තා දුව පුතා මැරුණොත් ලෙඩ වුණොත් මහලු වුණොත් දුක. ඔබ ලෙඩ වුණොත් මහලු වෙනවා නම් මැරෙනවා නම් ඔබට දුක එනවා. ඔබේ ගෙවල් දොරවල් ඉඩකඩ යාන වාහන රන්ටදී මුතුමැණික් වටිනා කියන වස්තු තියෙන ඒව නැති වුණොත් විනාශ වුණොත් ඔබට දුක එනවා. ඔබ දුක දකින්නේ මට දුක ආවේ දරුවා මැරිච්ච නිසායි, දරුවා ලෙඩ වෙච්ච නිසායි, අම්මා මැරිච්ච නිසායි, තාත්තා මැරිච්ච නිසායි, තාත්තා ලෙඩ වෙච්ච නිසායි, තාත්තා මහලු වෙච්ච නිසායි මට දුක ආවේ කියලයි ඔබලා දකින්නේ. මේ ලෝකයයි දකින්නේ. දුකේ නිරෝධයත් ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද? දරුවා මැරෙන්නේ නැත්තම්, දරුවා ලෙඩ වෙන්නේ නැත්තම්, දරුවා මහලු වෙන්නේ නැත්තම්, අම්මා මැරෙන්නේ නැත්තම්, අම්මා ලෙඩ වෙන්නේ නැත්තම්, අම්මා මහලු වෙන්නේ නැත්තම්, මම මැරෙන්නේ නැත්තම්, මම ලෙඩ වෙන්නේ නැත්තම්, මම මහලු වෙන්නේ නැත්තම් දුක නැතුව ඉන්න පුළුවන්. ඔබ දුකක් දකිනවා, දුකට හේතුවක් දකිනවා, දුකේ නිරෝධයක් දකිනවා. ඔබ දුකේ නිරෝධයට කැමති නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකුත් පුරනවා. දරුවෝ ලෙඩ නොවි බලා ගන්න හදනවා ඔබේ දුකෙන් බේරෙන්න. ඔබට දුකෙන් මිදෙන්න, දුක නැතුව ඉන්නේ දරුවා ලෙඩ නොවුනොත්නේ. දරුවා ලෙඩ වුණොත් ඔබට දුක එනවා නම් ඔබට දුක නොවෙන්න නම් මොකද වෙන්න ඕනේ? දරුවා ලෙඩ නොවෙන්න ඕනේ. ඔබ අවුව වැස්ස පින්න වෙහෙසන බල රැකිරක්ෂා කරලා දරුවා ලෙඩ නොවෙන්න රැක බලා ගන්න වෙහෙසෙනවා. ඒ දරුවාට ආදරේ ඔබේ දුක්ඛ නිරෝධයට ඔබ කැමති නිසා. දරුවා මැරුණොත් ඔබට දුක එනවා. ඔබට දුක නොවෙන්න නම් මොකද වෙන්න ඕනේ? දරුවා නොමරෙන්න ඕනේ. අවුව වැස්ස පින්න සීත උෂ්ණයෙන් මැසි මදුරු අවු සුළං වලින් පීඩා විඳිමින් ඔබ යමක් හොයලා දරුවා ආරක්ෂා කරගන්නව නොමරෙන්න නොදී ඔබේ එතෙන්ද තියෙන ආදරේ නෙවෙයි ඔබේ දුකේ නිරෝධයට ඔබ එච්චර කැමති නිසා, නිදුක් බවට ඔබ කැමති නිසා, නිදුක් බවට ඔබ කැමති නිසා. අම්මා තාත්තා මරුණොත් ලෙඩ වුණොත් මහලු වුණොත් ඔබට දුක එන නිසා ඔබ රැක ගන්න හදනවා. ඔබේ කයට ඔබ ගොඩක් ආසයි ආදරේ, ඒක නැති වුණොත් ඔබට දුක එනවා. ඔබේ නිදුක් බව සඳහා ඔබ මේ කය ආරක්ෂා කරගන්න. මේ කය ඔබ නෙමෙයි, ඔබේ නිදුක් බවට උපකරණයක්. ඔබේ නිදුක් බව සඳහා ඒක රැක ගන්න ඔබ ගොඩාක් වෙහෙසෙනවා. සීත වැස් අවුව පින්න සීත වැස්ස මැසි මදුරු අවුසුලන් පීඩා විඳින්මින් ඔබ වෙහෙසෙන්නේ ඔබේ නිදුක් බව සඳහායි කියනක ඔබ පිළිගන්නවද? ඔන්න ඔය දර්ශනයට දුක ඔය විදිහට දැකලා, දුක ඇති වෙන විදිහ ඔය විදිහට දැකලා, දුකේ නිරෝධය ඔය විදිහට දැකලා, දුක නැති කරන ප්‍රතිපදාව ඔය විදිහට දකින්න දර්ශනයට කියන මිච්ඡා දිට්ඨි. දැකීම වැරදි. දැකීම වැරදි වුණාම හඳුනා ගන්න ලක්ෂණයක් තියෙනවා, සංකප්පය මිච්ඡා.
දැන් හැම වෙලාවම කාම සංකප්ප. ගේ හදන්නේ කොහොමද? රස්සාවට යන්නේ කොහොමද? මුදල් හොයන්නේ කොහොමද? මොකද දර්ශනේ තියෙන්නේ මේවා කැඩෙන්න බින්දෙන්න නැති වෙන ජීවත් කරගන්නනේ. ඒව ජීවත් කරගන්න මුදල් හොයන හැටි, මුදල් හම්බ කරන හැටි, ගෙවල් හදන හැටි, රස්සාවල් හදන හැටි මිච්ඡා සංකප්ප, කාම සංකප්පය ඔබ තුල ඉබේම ඉපදිලා ඇති. ඔබ ප්‍රියමනාප දෙයට ඔබට යමක් නැසීම නිසා ඔබට දුක එයිනා. ඒ දේ නැසෙන්න විනාශ වෙන්න යනකොට ඔබට ව්‍යාපාද හිංසා කල්පනා උපදී. ඔබේ මනස තුල පෝෂණය වෙලා ඇති ওই දර්ශනයේ තියෙන කෙනාට ඉබේම කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, හිංසා සංකප්ප. ඔබේ සිත, ඔබේ දෘෂ්ටියත්, ඔබේ සිතත් ඔබඳුයි. ලෝකයාගේ මේ ශාසනයේ දර්ශනය නෙවෙයි. එයා යම් සිහියක් යොදයි නම්, යම් උත්සාහයක් යොදයි නම්, යම් සිතේ එකඟකමක් යොදයි නම් තමන්ට දුක එන්නේ නැති විදිහට ඒව රැක ගන්න විදිහටයි හැම උත්සාහයක්ම යොදලා තියෙන්නේ. හැම වෙලාවෙම සිහිය පවත්වලා තියෙන ගෙදර හදන්න, දරුවා හදන්න, උගන්වන්න, එතන ලෙඩ හැදෙන්නේ නැති වෙන්නේ මේ රැක ගන්න. ඔබේ ප්‍රතිපදාව. අපි පුද්ගලයෙක්, අපි සත්‍යය කියලා හිතුවට අපේ ජීවිතයට කැටි කළ නම් කළ හැකි මිච්ඡා අංග 8 කියලා. සත්‍ය පුද්ගලයෙක් මේ ලෝකෙකින් ධර්මතා. යම් තැනක එක්ක සම්මාංග 8ක්, යම් තැනක මිච්ඡාංග 8ක්. අද ඔබේ ජීවිතය කියලා කියන්නේ ඔබේ කිව්වොත් වැරදි මම දන්නේ ලෝකයාගේ ජීවිතය කියලා කියන්නේ මිච්ඡාංග 8ට නමක්. මිච්ඡාංග 8 ලක්ෂණය තමයි හඳුනා ගන්න ලේසි දෘෂ්ටිය මිච්ඡානං සංකප්පේ වැරදිලා ඇති. වැරදියට දැකලා වැරදියට හිතන කෙනාගේ කායික ක්‍රියාව, වාචික ක්‍රියාව, දිවි පැවැත්ම වැරදියටයි උපකාර වෙලා තින්නේ. වැරදියට තමයි ඒ ටික පිළිట్లా තියෙන්නේ. එයාගේ යම් උත්සාහයක් තියෙනවා නම්, සිහියක් තියෙනවා නම්, වීර්යයක් තියෙනවා, සමාධියක් තියෙනවා, ඒ ටික මිච්ඡා. දිට්ඨිය මිච්ඡා වෙනකොට ඊතුරු අංග 7 ඊට අනුගතවම වැරදියට හිතලා, වැරදියට කියලා, වැරදියට කරලා, වැරදි විදිහට ජීවත් වෙලා ඒ සඳහා සිහියත් යොදවලා කියන කරුණ ටිකේ ප්‍රතිඵලය අද ඔබව මේ විදිහට ජීවත් කරවලා ඇති. මේ අංග 8 කියලා කිව්වේ වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. වැරදියට දැකලා වැරදි විදිහට හිතපු ඔබේ සිත. ඒ සිතට අනුව ඔබ කය වචන දෙක හසුරුවමින් ජීවත් වෙන ක්‍රමයට තමයි වාචා කම්මන්ත ආජීව කියලා කිව්වේ. යම් විදිහකට දැකලා යම් විදිහකට හිතමින් ඒ විදිහට වචනය හසුරුවමින් කය හසුරුවමින් ජීවත් වෙනවා. ඒ සඳහා උත්සාහවත් උපකාරක වෙලා තියෙනවා සිහියයි උත්සාහයයි එකඟකමයි. අර ටික ඔබේ ජීවිතේ, ඔබේ හිත කය වචනය. ඔබේ හිත කය වචනේ වැරදියට දැකලා හිත කය වචනය කියන තුන්දරේ ඒ වැරදි පැවැත්මට සිහිය උත්සාහය යෙදিলা තියෙනවා. ඔබ අද ජීවත් වෙන ඔබේ ජීවිතයට නමක්. ওই ජීවත් කරන ක්‍රමයට නමක් මිච්ඡා ප්‍රතිපදා කියලා මිසක ඔබ මිච්ඡා ප්‍රතිපදාව දන්නව නෙමෙයි. තව මේ අපි හොඳ කෙනෙක් ඉන්නව වෙනම එයා මිච්ඡා අංගයට නියු ප්‍රතිපදාව දන්නවා. එහෙම එකක් නෙමෙයි. ඔබ අද ජීවත් වෙන මේ ක්‍රමයට නමක් මොකද්ද? මිච්ඡා ප්‍රතිපදා. ඒක සමස්තයක්ම ලෝක ධාතුවටම අයිති අංගයක්. කාම ලෝකේ වේවා, රූප ලෝකේ වේවා, අරූප ලෝකේ වේවා, තුන් භවයේම පැවැත්ම මිච්ඡා ප්‍රතිපදා. ඔන්න ඔය විදිහට වැරදියට දැකලා වැරදියට හිතලා ඒ දර්ශනයට කය වචන දෙක උදව් කරගෙන සිහිය උත්සාහය උදව් කරගෙන ඉන්න ලෝකයටයි සම්මා ප්‍රතිපදා කියලා එකක් වෙනඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ සම්මා ප්‍රතිපදාවේ ආරම්භය මිච්ඡා ප්‍රතිපදාවේ ආරම්භය මිච්ඡා දිට්ඨි වගේ සම්මා ප්‍රතිපදාවේ ආරම්භය සම්මා දිට්ඨි. ඔබ
ලෝකයට මුළු ප්‍රතිපදාම වර්ධින තැනට ඉලක්ක උනේ දුකමනේ. දුකේ ඇතිවීම නැතිවීම නැති කරන මගමනේ. සම්මා ප්‍රතිපදාවේ ආරම්භයත් ඉලක්කයත් ඒකමයි. මොකද්ද? දුකමයි දුකේ ඇතිවීමයි නැතිවීමයි නැති කරන මගේ ඔච්චරයි වෙනස. අර දැකපු එක විදිහටම ඔබ දැන් දැක්ක යුතුයි මෙහෙම. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා ඥානං. ඒ ටික දැක්ක පමණකින් ඔබ භාවනා ගාමිනී ප්‍රතිපදා භාවනා කරනවා කියන ගමම් මග උපන්න වෙනවා. නිවන් දකින්න අවශ්‍යම අවශ්‍යයි ඒක. ඒ ටික නොදැන තම මතක් කළේ නැහැ. භාවනා සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව නොදන්නා කිසිදු කෙනෙක් කිසිදු කලක නිවන් ආශ්‍රයක්ෂය කරගන්නේ නැහැ. මේ ටික විස්තර කරන්න ඉස්සෙල්ලා අවධාරණයෙන් විශ්වාසයෙන් ප්‍රත්‍යක්ෂ භාවයෙන් මතක් කරනවා එක දෙයක්. කිසිදු භාවනා ක්‍රමයකින් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. භාවනා ක්‍රමතියේ භාවනා ක්‍රමයට හිත වැඩි ආවර්ණීය ධර්ම දුරු වෙයි ධ්‍යානත් ඕනන් ලැබෙයි ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. මේ ලෝකේ ආශ්‍රයක්ෂය කරගන්න භාවනා කරනවා. මොකද ආශ්‍රයක්ෂය වෙන්නේ. භාවනා කරන ලෝකේ අපි කියමු කෙනෙක් හිත පැත්තෙන් භාවනා කරයි. මොනවා හරි දෙයක් මතක් වෙනකොට හෝ සිහි වුණොත් මේක අපේ සිතේනේ උපන්නේ සිතුවිල්ලක්නේ ධම්ම සංඥාවක්නේ චිත්තජ රූපයක්නේ මනෝ සම්පස්සේ නිසා හටගත් එකක් මනෝ සම්පස්සේ නැති වෙනකොට නැති වෙන එකක් මේක විතර්කයක්නේ කියලා හිත පැත්ත භාවනා කරයි. තව කෙනෙක් රූපේ පැත්තට නැඹුරු වෙලා මේ රූපය කේසලොම් නියදත් ධම්මස්නහර ඇට මිදුළු කුණුප කොටස් ටිකක් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතුයි කන බොන ආහාරයෙන් සමේ රූපය ඇති වෙනවා ආහාර නැතිව නැති වෙනවා නේද කියලා ඔබ රූපෙ පැත්ත විදර්ශනා කරයි. ඔබ නාම පැත්ත බැලු විදර්ශනා කළොත් ඔබට ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. ඔබ රූප පැත්ත විදර්ශනා කළොත් ඔබට ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. ඔබ නාම රූප දෙකම කලින් කලට මාරු මාරුට බැලුවොත් ඔබට ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. මේ මුළු ලෝකෙම කරන්නේ ආශ්‍රයක්ෂයට ওই ටික විතරයි. ওই දෙක විතරයි. ඒට එහා ක්‍රමයක් තියෙනවා. මේ ලෝක ධාතුවේම ඉන්නවනම් කෙනෙක් පෙන්වන්න කියන්නේ. ඔයින්තරෝ අපේ මාතෘකාව බලන්න දැන් අද කළ සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන භාවනා ගාමී ප්‍රතිපදා. දැන් ওই කියපු ටික විදර්ශනා කරනවා කියපු ටික අයිති මොකද? සතිපට්ඨාන භාවනාවට. සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සතිපට්ඨාන භාවනාවට. කය කෙරෙහි හිත තබාගෙන කය ඇතිවීම නැතිවීම බලනකොට සතිපට්ඨානයේ හිත තබල සතිපට්ඨාන භාවනාව කරනවා කියන ටික විතරයි නේද තියෙන්නේ ඒකේ. තියෙනවද සතිපට්ඨාන භාවනා ගාමී ප්‍රතිපදාවේ? ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවද ඒකේ? ඔය කරන එකේ එහෙනම් මම කියන එක තේරුණාද? හිතට යමක් සිහි මම කියන දේ ගොඩාක් තීක්ෂණයි, ගොඩාක් සූක්ෂමයි. හොඳට මතක තබා ගන්න. මට සිහි වුණා අම්මා. අම්මා කියන එක සිතුවිල්ලක් නේ. මගේ සිතේම ඇති වෙන්නේ අම්මා කියන අදහසින් යුක්ත සිතක් ඉපදිලා මේ ස්පර්ශ නැති වෙනකොටම නැති වෙනවා නාම රූප නැති වෙනකොටම නැති වෙනවා කියලා මම සිත විදර්ශනා කළොත් සිත හඳුනාගත්ත උන්න චිත්තානුපස්සනාව සිතේ ඇතිවීම නැතිවීම බැලුවා සතිපට්ඨාන භාවනාව මිසක ප්‍රතිපදාව ඒකේ නෑ. රූපයට හිත තිබුවා මේ රූපේ කන බොන ආහාරයෙන් හැදෙන කෙස්ලොම් නියදත් ධම්මස්නහර ඇට මිදුළු කුණප කොටස් ටිකක් කන බොන ආහාර නිසා රූපය ඇති වෙනවා ආහාර නැති වෙනවා. කය කෙරේ හිත තබු එක මගේ සතිපට්ඨානේ ඇතිවීම නැතිවීම බලපෑක සතිපට්ඨාන භාවනාව. ප්‍රතිපදාව තියේද? ඒකේ නෑ.
දැන් මාත්‍රිකා තුනක් තිබන්නේ. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය නෑ. ඒ නිසා මතක් කරනවා නාම ධර්ම විදර්ශනා කරුවත් රූප ධර්ම විදර්ශනා කරුවත් නාම රූප දෙකම විදර්ශනා කරුවත් ආශ්‍රය වෙන්නේ. ආශ්‍රය වෙන්නේ සම්මා දිට්ඨියට. හොඳට මතක තබා ගන්න ඕනේ. සම්මා දිට්ඨි සහ විද්‍යා උපාදෝ අවිජ්ජා නිරෝධ. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? විද්‍යාවක්. විද්‍යාව උපන් කල්ලි අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ. අන්න ආශ්‍රව සංඛාර කියන කොට ආශ්‍රවයිති. අවිද්‍යාව නැතිනොත් සංස්කාර නැති වෙනවා. කින ධර්මතාවයක් තියෙනවා. ඒ නිසා එහෙනම් අවශ්‍යමයි අපිට සම්මාදිට්ඨිය. හිමින් එක එක උපමාවෙන් සම්මාදිට්ඨිය ගැන උදේ වරුවේ මම පැහැදිලි කරනවා. හවස් වරුවේ මම සම්මාදිට්ඨිය පැහැදිලි කරන්නේ නැහැ ආපහු. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව විතරයි පැහැදිලි කරන්නේ. නමුත් මේ දේශනා එකින් එකට සම්බන්ධතාවය අවශ්‍යම බව මතක තියාගත යුතුයි. සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනාව විතරක් කළාට ආශ්‍රය වෙන්නේ නැහැ කියන එක. සම්මා දිට්ඨිය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය ඥානං. ඔය ටික ඇති වෙන්න ඕන. අපි දැන් ඉස්සෙල්ලා ලෝකෙ ගැන කතා කළානේ, වැරද්ද ගැන කතා කළා. දැන් දුක්ඛේ ඥානං කියන එක දුක ගැන නුවණ ඇති වෙන්න ඕන. මොකද්ද දුක ගැන නුවණ? පින්වතුනි මේ හැම වචනයකම වචන ඇතුළේ අර්ථ තිබිලා තියෙනවා. ඒකයි මේ අපිට ගිලිහිලා තියෙන්නේ. ඒ අර්ථය ගන්න එළියට ගන්න බැරි කමනේ නිවන් මාර්ග අතහැරලා තියෙන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. යම් කිසි කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධේ දුකයි කියලා තේරුනොත් ඒකට කියනවා මොකද්ද? දුක්ඛේ ඥානය කියලා. දුක්ඛ සමුදය ඥානය කියන්නේ මොකද්ද? යම් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් ඡන්ද රාගයක් තියෙනං ඒ ඡන්ද රාගයයි ඒ තණ්හා උපාදානයයි දුකට හේතුව කියලා එයාට තේරෙන්න ඕනේ. දුක්ඛ නිරෝධයක් තියෙනං මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් ඡන්ද රාගයක් තියෙනං ඒ ඡන්ද රාගය නැති වුණොත් නැති කළොත් මේ පංච උපාදානස්කන්ධ දුක නිරුද්ධ වෙනවා කියන නෝනක් තියෙන්න ඕනේ. ඒ සඳහා මෙහෙම කට යුතුයි කියන අවබෝධයක් තියෙන්න ඕනේ. අන්න ඒ අවබෝධයටයි ආශ්‍රයක් වෙන්නේ. ඒ අවබෝධයයි ඔබ මේ සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනාව අරගෙන යන්නේ. ඒ අවබෝධයෙන් ඔබට වරදින්නේ කොහේවත්. ඔබට ලොකු අවබෝධයක් ඇතුවයි මේ නුවණ ආවේ. ඔබ සතිපට්ඨානේ වඩන්න සිහිය පිහිටුවලා භාවනා කළේ ලොකු අර්ථයක් ඇතුව. ලොකු දැක්මක් ඇතුවයි. හරි. මම ඒක එක උපමා වලින් පැහැදිලි කරනවා. මෙන්න මේ ටික ඊටාම තීක්ෂණ වහන්න සූක්ෂම වහන්න. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු අර්ථය හරි ගැඹුරුයි, හරි ශ්‍රේෂ්ඨයි. මොනවට දුක් ගෙවීම පිණිස පවතිනවා. ඔබේ අස්පනා පිට දුක් ගෙවීමටපත් වෙන දර්ශනයක් නේ. කල්ප ගණන් යන්නේ. මං ඔබට නිදසුන් දෙමින් උපමාවට හොඳට හිත තබන්න උපමාව පෙන්නලා උපමාව ඇතුලේ විදර්ශනා කරන හැටිත් පෙන්නනවා. ඊගාවට උපමාවක් දීලා ඒ උපමානුසාරයෙන් විදර්ශනා කරන හැටි උගන්වනවා. මෙහෙම කළා ඔබට උපමෙය මම අල්ලලා දෙන්න. පළවෙනි උපමාව. පිදුරු ටිකකුයි
කෙමිකල් ටිකකුයි තවත් දේවල් ගන්නවා ඇති මගේ දැනුම දුප්පත් ඕවා වගේ දේවල් ප්‍රධාන අමුද්‍රව්‍ය කරගෙන කඩදාසි හදනවා. ඒ වගේ කඩදාසියක තින්ත දියසායන් වලින් ඇඳපු චිත්‍ර කොලයක් පාරක තිබුණා. පුංචි දරුවෙකුත් අපිත් දෙගොල්ලොම මේ කඩදාසි කොලේ දැක්කොත් දෙන්නටම ඇහැට මේ පෙනෙන රූප සටහන එකයි සමානයි පෙනෙනවා. තේරෙනවද මං කියන ටික? පෙනෙනවා. දෙන්නටම සමානයි. ඒ ඇහැට පෙනෙන තැන රූපේ අන්තර්ගතය මම මතක් කළේ පිදුරු කෙමිකල් වලින් නිර්මිතයි කඩදාසිය. ඒක වර්ණ ගන්නවල හැඩ ගන්නවල තියෙන නොයෙක් විදිහට තින්ත වලින්. ඔය කොලේ දකින්නකොට පොඩි ළමයාගේ අපේ මනස සමානයි පෙනීම එකයි. මේ රූපේ දකින්නකොටම අපිට ඇති වෙනවා රුපියල් 5000 කියන සංඥාව. නමුත් පොඩි ළමයාට එහෙම දැක්කට ඇති වෙන අදහසක් නැති නිසා මේකේ කොලේ පැත්තට වටිනාකමක් එයාගේ යෙදෙන්නේ නැහැ. හිතේ අදහසක් ඇති නොවන නිසා. අර කොලේ පෙනීම පොඩි ළමයටත් මටත් දෙන්නටම සමානයි. හැබැයි කොලේ දකිනකොට 5000ක් කියන හැඟීම දැන් ඇවිල්ලා තියෙන කාගාවද කියන එක අපිට ඔප්පු වෙලා පේන්නයි මම පොඩි ළමයාටයි අපිටයි පෙනීම සමානයි කියලා කිව්වේ. පෙනීම සමාන නම් දැනුම අසමාන වෙලා නේද? පොඩි ළමයාගේ දැනගැනිල්ල සාමාන්‍යයි. අපි දැනගත්තේ රුපියල් 5000ක් කියලා දැනගන්නවා. 5000 කියලා දැනගන්නකොටම ඔය ටික තුල වටිනාකමක් අපේ තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා ආයෝන සංඛාරා කියලා කියන්නේ 5000 කියන එක අරඹය මේකෙන් ගනුදෙනු කරන්න පුළුවන්. හාල් ගත්ත හැකි, පොල් ගත්ත හැකි, බඩු මුට්ටු ගත්ත හැකි, සෙල්ලම් බඩු ඔරලෝසු කාර් බස් ගත්ත හැකි, ඕන තැනක ගිය හැකි කියලා මේකේ මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා 5000ක් කියන ගතියට ආයෝහණය කළා තියෙනවා. 5000 කියනකොට වටිනාකමනුත් වටිනාකම 5000නුත් වෙන් කරන්න බෑ. තේරුණාද කීපයක? මෙන්න මේකට කියනවා දැන් මේ 5000ක් කියලා වටිනාකම දැනෙන ගතියට කාම උපාදානය කියලා කියන්නේ. තමන්ගේ මනසේ තියෙන කැමැත්ත කාම උපාදානය 5000 කියන නම කැමැත්තෙනුත් කැමැත්ත 5000නුත් වෙන් කරන්න බෑ. මුලින් තිබ්බේ කඩදාසිය දකිනකොට 5000ක් කියන වටිනාකමත් එක්ක සිහි වෙන ගතියට කිව්වොත් උපාදානය කියලා. තේරුණාද? තේරුණා. මේ දැන් කෙනා දකින්න ඕනේ තමන් තුළ. දැන් මේ රූපේ දකින්නකොට 5000 කියන වටිනාකමින් යුක්ත ගතිය තමන් තුළ නේද උපදින්නේ කියලා ඔබ කවදාවත් ඉගෙනගෙන නැහැ. ඔබට උගන්වලා නැහැ. ඔබට හඳුන්වලා නැහැ. මේ කෙලෙස් කියන ගති ටික සිත පිළිබඳ වූවක් කියන එක ඔබ දැනගෙන නැහැ. උගන්වලා නැහැ. ඒ අවිද්‍යාව නිසා ඔබට මේ කෙලෙස් ටිකෙන් සංස්කාර නිමිත්තක් හදනවා. නැත්තම් මේ කෙලෙස් ටික ඇති වෙන්න උපකාර වෙච්ච කඩදාසිය පැත්තට මේ කෙලෙස් ටික ඔබ ඔක්කොම බඳිනවා. ඔබේ මේ වටිනාකමට මං කිව්වා උපාදානය කියලා. උපාදානය ඇති වෙන්න හේතු වෙච්ච රූපස්කන්ධයට ඔබ උපාදානය බැඳහම ඔබගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටික ඔබට දුකක් වෙනවා. අර කඩදාසිය ඉස්සෙල්ලාම තිබ්බ කඩදාසියට කියන්නේ මොකද්ද? කඩදාසියක් ස්කන්ධ. ඒ ටික නිසා ඔබ තුලයි වටිනාකම නැත්තම් පොහොසත්කම උපාදානය කියන එක ආවේ. හැබැයි 5000යි වටිනාකමයි දෙකට එකට තියෙන්නේ. 5000 වටිනාකම් නුත් වටිනාකම් 5000 නුත් වෙන් කරන්න බෑ. ඒක හිතේ.
දැන් පොඩි ළමයාට වටිනාකම නැති උනේ 5000ක් නොවන නිසායි 5000ක් නොඋනේ නොවටිනා නිසායිනේ. කුලේ විතරයි යාට. අපිට 5000 කියන වටිනාකම එනකොට උපාදානයේ ඔබේ උපාදානයේ යම් රූපස්කන්ධයක් මත පතිත කළොත් ඒක ඔබට රූප උපාදාන ස්කන්ධය. ඔබේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ දුක කියලා ඔබට පෙවුණොත් දැන් ඒ කඩදාසිය ඔබ 5000ක් කියලා දකිනකොට ඒ පැත්ත ඒ කඩදාසිය ඔබට වටි. දැන් ඒ කඩදාසි කැල්ල ඔබට ගොඩාක් වටි. ඒක පිදුරු පෙනෙන්නේ නැහැ, කිමිකල් පෙනෙන්නේ නැහැ, තින්ත පෙනෙන්නේ නැහැ. ඔබට ඒක වටිනවා. ඒ කඩදාසි කැල්ල ඉරුණොත් ඔබට දුකේ. කඩදාසි කැල්ල උදුරගත්තොත් ඔබට දුකේ. කඩදාසි කැල්ල නැති වුණොත් ඔබට දුකේ. ඒ කඩදාසිය පිච්චුණොත් ඔබට දුකේ. ඔබ දන්නවා දුකට හේතුව මොකද්ද? මගේ පංච උපාදානස්කන්ධ දුක. උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධය දුක. ඔබට හොඳට පැහැදිලි. උපාදානස්කන්ධ දුක. උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටික දුක. පාරේ තියෙන කුල කෑලි ඇහිඳ ගැහිඳ මලු වලට දදා යන අයට කඩදාසි කුල ඇහිඳ යන අයට පිස්සු කියනවනේ. ඔය වගේ කුල කෑලි දිගටම තිබුණොත් කට්ටිය පෙනේ ඇහිඳ ඇහිඳ මලු වලට පුරව යන හැටි බලන්න. සබ්බේ උම්මත්තක පෘතජනා කියලා කිව්වේ මානසික වටිනාකම භෞතික ලෝකයට ආදේශ කළ කඩදාසි ඇහිඳ ඇහිඳ ඉන්න තත්ත්වයට අපිපත් වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න මේ උපමාවක් මම කියන්නේ. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට මෙහි තියෙන උපාදානස්කන්ධයක් දකින්න එපා. තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ දුක. ඔබට දැන් මේ කඩදාසි කෑල්ලේ ඉරුණොත් මුලින්ම කඩදාසිය පොඩි ළමයාටත් මාටත් දෙන්නටම එකයි. ඒකට කිව්වා ස්කන්ධ. ඒ කඩදාසිය දකිනකොටම වටිනාකම ඇති උනේ කොහෙද කොතනද? තමන්ගේ මනසේ. හැබැයි 5000ක්. 5000න් වටිනාකමේ 5000ත් වෙන් කරන්න බෑ නේද? බෑ. වටිනාකම ඇති වෙන්න හේතු වෙච්ච කඩදාසියට තමන්ගේ මනසේ තියෙන වටිනාකම බැඳහම කල්යාණ මිත්‍ර ඇසුරක් තිබුණේ නැහැ. සත්පුරුෂ ඇසුරක් තිබුණේ නැහැ. ස්කන්ධ වලට ඔබේ උපාදානයේ පතිත කළ දුක එනවා කියලා උගන්වන්න. උපාදාන වශයෙන් කිසිවක් ඒ නිසා ගන්න එපා. ඔබට දුක එයි කියන උගන්වන්න කෙනෙක් හිටියේ නැහැ අපිට. ඒ හින්දා උපාදානය ඇති වුණා. ඇති වෙච්ච උපාදානය යම් ස්කන්ධයක රූප ස්කන්ධයක බැසගත්තා නම් අපිට මනසේ තියෙන වටිනාකම දැන් ඔක්කොම පෙනෙන්නේ කොහෙන්ද? අර කඩදාසියෙන්. මගේ වටිනාකම මගේ උපාදානයේ යෙදුණු ස්කන්ධ දුක ලෝකයා දැක්කේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සල්ලි මිල මුදල් නැති වෙච්ච නිසානේ දුක එන්නේ. ආර්ය ශ්‍රාවකයා දකින්නේ සල්ලි නැති වෙච්ච නිසානේ මේ දුක. උපාදානස්කන්ධ දුක්ඛ. උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටිකයි දුක. කඩදාසියට තමන්ගේ වටිනාකම දැසගත්ත නිසයි නේද කඩදාසිය. දැන් මේ කඩදාසිය ඉරුණොත් ඔබට දුක එනවද නැද්ද? පිච්චුනොත් දුක එනවද නැද්ද? හිතන්න පිදුරු වලින් කිමිකල් ටිකකින් හැදුණු කොලයක දියසායන් ටිකක් ඇඳි කඩදාසියක් ඉරෙන කොටත් හිත රිදෙනවා නම් මගේ. කඩදාසියක් පිච්චුනහම නැති වුනහම දුක එනවා නම් මගේ දුකට මේ ලෝකේ ඉරෙන කමද හේතුව? එහෙම වුණොත් මට කවදාවත් දුකෙන් මිදෙන්න බැහැනේ. ශාස්ත්‍රවරයෙක් ලෝකේ පහළ වුණත් වැඩක් නැහැ නේ, පෙන්වන්න බැහැනේ. එහෙනම් මේ දුකේ නිවීම. පංච උපාදානස්කන්ධ දුක්ඛ. උපමාව. ඒ නිසා ඔබට වෙනවා මේ උපාදානස්කන්ධයට හේතුව මේ කඩදාසි කොලේ නැති වෙනකොට ඉරෙනකොට කැඩෙනකොට ඔබට දුක එනවා නම් ප්‍රිය විපයෝග දුක්ඛයක් ඔබට එයි. දුකට හේතුව දකිනවා පෙන්නනවා උපාදානය. 5000ක් කියලා මනසේ තියෙන තණ්හාව වටිනාකම මේ කඩදාසියට බැඳපු හේතුවයි. මේ රූපේ දකිනකොට තමන්ගේ මනසේ තියෙන 5000 කියන වටිනාකම මේ රූපෙට ඔබ නොතැබුවොත්
ওই රූපේ කැඩුනට බිඳුනට ඔබට දුක එන්නේ නැහැ. රූපේ කැඩුනට බිඳුනට ඔබට දුක එන්නේ නැහැ. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඔය 5000 කඩදාසියනොත් කඩදාසිය 5000න් ප්‍රේම කරන්නේ. 5000 කිව්වේ මේ නිමිත්තට තණ්හාවට. කඩදාසිය කියලා කිව්වේ භෞතික නිර්මාණයට. ඒ නිසා කුලයේ ඇස් ඉදිරි පිටට එනකොට ඔබ දැන් දෙපැත්තකින් දෙකක් කටයුතුයි. පිදුරු කිමිකල් ටිකක් නිසා හැදුණු කඩදාසියක දිය සායන් වලින් ඇති චිත්‍රයක් නේද තියෙන්නේ කියලා ඔබ මෙනෙහි කරනවා. කඩදාසියට හිත තබපු එක ඔබගේ සිහිය පිහිටුවීම කය කෙරෙහි වගේ. ඒක ඇති වෙච්ච හැටි බලන එක සතිපට්ඨාන භාවනාව වගේ. පිදුරු කෙමිකල් ටිකක් නිසා දිය සායන් නිසා නේද මේ කඩදාසිය හැදිලා තියෙන්නේ කියලා එහෙම බලනවා. ඇයි ඔබ ඔය බලන ක්‍රමයට නෙමෙයි ආශ්‍රයක්ෂය වෙන්නේ ඔබට. ඇයි ඔබ එහෙම බලන්නේ? එහෙම බලන්න බැරි වුණොත් ඕක දකින්නකොට 5000 කියන වටිනාකම මගේ මනසේ ඇති වෙලා මේ රූපේ 5000ක් කළ මාව දුක ගෙනත් දෙනව නේද කියන අවබෝධයක් තියෙනවා. මෙහෙම බලනකොට 5000 කියන මගේ මනසේ අලුතෙන් වටිනාකමක් උපදින්නේ නැහැ. උපන්න වටිනාකමක් තියෙනවා ටික ටික ගෙවෙනවා නේද? නූපං ආශ්‍රව නූපදින උපං ආශ්‍රව ගෙවෙනවා කියන අවබෝධයක් ඔබට තියෙනවා. ඒ හින්දා ඔබ කොහොම බලන්නේ? එහෙම ඔය කය පැත්තෙන් බැලුවොත්. එහෙම නැත්නම් ඔබ හිත පැත්තෙන් බැලුවොත්. රුපියල් 5000 කියනක සිහි වෙනකොට මේ රුපියල් 5000 කියනක සිහි වුණේ මගේ මනසේ නේද සිතේ නේද? 5000 කියන එක සිතුවිල්ලක් අදහසක් සිතේ පහළ වෙන විතර්ක මාත්‍රයක් නේද කියලා ඔබ බලනවා. ওই චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට හිත තබලා. ඔබ ඔය බලන එකට නෙමෙයි ආශ්‍රයක්ෂය වෙන්නේ. ඔබ බලන්නේ ඇයි කියන එකට. මම මෙහෙම බලාගන්න බැරි වුණොත් පිදුරු කිමිකල් ටිකකින් නිර්මාණය වෙච්ච කඩදාසියක තියෙන තින්ත ටිකකින් හැදුණු කඩදාසියක් මට වටිනාකමින් පෙන්නලා කඩදාසිය ඉරිච්ච දවසට දුක ගෙනත් දෙයි නේද? ඒ නිසා මම මෙහෙම බලනකොට මගේ මේ වටිනාකම කඩදාසියට රැඳෙන්නේ නැහැ. එතකොට මට කඩදාසිය කරනොත් දුක එන්නේ නැහැ. කියන අවබෝධය නිසායි දුක්ඛ නිරෝධයට ඇති අවබෝධය නිසායි ඔබ මනස පිළිබඳව කියලා මේක හඳුනාගන්නේ. ඔබ රූපේ හඳුනන්නේ වටිනාකමින් යුක්ත මනස නෝපදින්න. වටිනාකමින් යුක්ත මනස හඳුනාගන්නේ භෞතික වස්තු වටිනා කරගන්න. මේ ටික මෙහෙම කරන්නේ ඇයි? ඔබ පංච උපාදානස්කන්ධ මගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධය දුකක් කියලා දකින නිසා. තේරුණාද මම කියපු එක උපමාව? ඒක ওই දර්ශනයටයි භාවනා ගාමිනී ප්‍රතිපදා කිව්වේ. ඒ වගේ හොඳට අහන්න මේ දර්ශනේ සැබවින්ම ඔබ දුකෙන් ඈතර කරවනවා. ඔබට තේරෙයි ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා ඔබ කළොත් ඒකයි මං කිව්වේ මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. කඩදාසි කිමිකල් ටිකක් නිසා දිය සායන් වලින් නිර්මිත කොලයකට මම උපමා කළේ. ඒ වගේ ඔබේ ඇස් ඉදිරි පිටට කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස්නහරයට ඇතමුදුළු කුණු කොටස් ටිකක් මත පිහිටි වර්ණ සටහනක් ඔබේ ඇස් ඉදිරි පිටට අර රූපේනකොට 5000 කියන නම වටිනාකමකින් යුක්තව ඔබේ මනස තුල උපදිනවා වගේ මේ මගේ දරුවා මගේ පුතා කියලා ඊටමත් වටිනාකමින් යුක්ත නිමිත්තක් ඔබේ මනස තුල උපදී රූපේ දකිනකොට මනස තුල සීදේ දරුසෙනිහස ආදරය කියන හැඟීම් කැටිවිච්ච තණ්හාව කැටිවිච්ච නිමිත්ත සතර මහා ධාතු රූපේ කන බොන ආහාරයෙන් හැදුණු ඒ රූපේ දකිනකොට දරුවා කියන ආදරය සිනිහස ඇති නිමිත්තක් සීදේ ඒ රූපයම මගේ ඇස් ඉදිරි පිටටත් වෙන කෙනෙකුගේ ඇස් ඉදිරි පිටටත් දෙන්නටම ඉන්නේ එක විදිහට සමානව පෙනෙනවා. අනිත් කෙනාට ඒ රූපය මගේ දරුවා කියලා ආදරෙන් පෙනෙන්නේ නැත්නම් පෙනීම සමානයි. පෙනීම සමාන වුණාට මගේ දරුවා කියලා ආදරේ සෙනෙහස කියනකම යාට හිතෙන්නේ නැත්නම්
එයාටයි මටයි පෙනෙන දෙයකයි. නමුත් දරුවා කියන හැඟීමෙන් වටිනාකමින් දරුවා කියන හැඟීමත් වෙන් කරන්න බෑ. ගතිය මගේ හිතේ යෙදෙන්නේ. දරුවා කියලා වටිනාකමින් යුක්ත නිමිත්තටයි බුදුහාමුදුරු තණ්හාව කිව්වේ. තණ්හාව කියනකොට දරුවා කියන කම තණ්හාවෙන් වෙන් කරන්න බෑ. ඒ දරුවා කියන වටිනාකම තමයි මගේ උපාදානය, තණ්හා උපාදානය කියලා කියන්නේ. ඒ මගේ උපාදානයේ යම් ස්කන්ධයක් මත පතිත වෙයි නම් මන් දරුවා කියන අදහසින් රූපයක් දිහා බැලුවොත් ඒ රූපේ මට දැන් පෙනෙන්නේ දරුවා වගේ. දැන් ඒ රූපේ දිරන බවත් මට දුක, රූපේ ලෙඩ වෙන බවත් දුක, රූපේ නැසෙන බවත් දුක. එයා දන්නවා මගේ උපාදානය පතිත වෙච්ච ස්කන්ධය දුක. උපාදානස්කන්ධ දුක්ඛ. දරුව මැරිච්ච හින්දා නෙමෙයි මේ දුක උපාදානයේ සැලසුම. උපාදානස්කන්ධ දුක්ඛ. ඒක පෙන්වන්නේ අපිට පෙවුනනේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු එකේ 5000 උපමා වෙන්නේ නේද? 5000 වගේ තමයි මනසේ තියෙන දරුවා කියන අදහස. පිදුරු කිමිකල් වලින් නිර්මිත කඩදාසිය තේරුණාද මං කියන එක? පිදුරු කිමිකල් වලින් නිර්මිතයි කඩදාසිය. වටිනාකම යෙදුණු 5000 මනසේ හොඳ අදහසක් පෙන්නනවා බුදුරජාන් වහන්සේ වචනවල අර්ථ තේරුම් ගන්න. උපාදානය කියලා කියන්නේ ඕගොල්ලෝ හිතන්නේ දැඩිව ගන්නවා කියලා. අපි ඉගෙනගෙන තියන්නේ හැම. ඒ කියන්නේ මේ තියෙන දේ මම දැඩිව ගන්නවා කියලා. ඒකෙන් අර්ථ පැහැදිලි වෙන්නේ නැහැ. නමුත් උපාදානය කියන එකට නියම ලක්ෂණය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙලෙස් ටික නම් කරන ස්වභාව වලින්. මෝහ අවිද්‍යාව. අවිද්‍යාවේ ලක්ෂණය මොකක්ද? මෝහ ස්වභාවය. ආයෝහන සංඛාරා. සංස්කාරයන්ගේ ප්‍රධාන ලක්ෂණය රැස් කරන ගතිය. නිකාන්ති තණ්හා. තණ්හාවේ ප්‍රධාන ලක්ෂණය මොකද? සතුටු වෙන ගතිය. උපගමනං උපාදානං. උපාදානයේ ප්‍රධාන ලක්ෂණය මොකද? උපගමනය, එළඹීම. ඔබේ මනසෙන් රූපය කරා ඔබ යම් තැනකට යම් රූපයකට ඔබ එළඹෙයි නම් උපාදාන වශයෙන් රූපය ගන්නවා. රූපේ උපාදාන කරගන්නවා කියලා මෙහාට නෙමෙයි. තමන්ගේ මනස පැත්තේ නම් උපාදානෙ තියෙන්නේ. ඔබනේ උපාදාන වශයෙන් රූපයට එළඹෙන්නේ. කඩදාසිය දකිනකොට 5000 කියන ගතිය ඕගොල්ලන්ගේ මනසේ නම් ඇති උනේ. දැන් උපගමන ස්වභාවයයි දෝෂේ. මේ 5000 කියන ගතියෙන් නැවත රූපේ පැත්තට යන එකනේ දුක නිර්මාණය වෙලා තියෙන්නේ. රූපය නිසා Taman තුල ඇති වුණාට කියලා නෑ රූපේ 5000ක් කියලා. රූපේ දකිනකොට කෙනාට එක එක දේවල් හිතෙන්න පුළුවන්. නමුත් එක එක දේවල් හිතෙන විදිහට රූපේ බලන්න ගත්තාම රූපේ වෙන්නේ එක එක දේ විදිහටයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ සාසනට වෙලා තින්නේ අද ඒක. ඉතින් මේ රූපේ දකිනකොට දරුවා කියන අදහස උපාදානය ඇති වෙන. ඒද කෙලින්ම නෙමෙයි තව වැඩ තියෙනවා. නමුත් කෙටි කරලා ගත්තාම දරුවා කියන අදහස නිමිත්ත ඇති වෙනවා. ඒකට කියනවා මොකද්ද? උපාදානය. ඒ උපාදානය ඔබේ උපාදානය යම් ස්කන්ධයක් මත පතිත කළොත් උපාදානස්කන්ධ දුක්ඛ. උපාදානස්කන්ධය දුකක්. ඔබේ උපාදාන වශයෙන් ගත්තා වූ ඔබේ උපාදානයේ පතිත වූ ස්කන්ධ ටික දුකයි කියලායි ආර්ය ශ්‍රාවකයා දකින්නේ මිසක මිනිහෙක් ඉන්නවා මරුණට දුකයි, මිනිහා ලෙඩ වුණාම දුකයි, මිනිහා මේ මහලු වෙච්ච නිසා දුකයි, සත්වයා ලෙඩ වෙච්ච මහලු වෙච්ච නිසා දුකයි කියලා නෙමෙයි ආ දකින්නේ. උපාදානස්කන්ධ දුක්ඛ. තමන්ගේ උපාදානයේ යම් රූපයක් මත පතිත වුණොත් ඒ
රූපේ සවිඥානික වේවා අවිඥානික වේවා සචේතනික වේවා අචේතනික වේවා දුක එනවාම. උපාදානස්කන්ධ දුක්ඛ කිව්වොත් ඒකට සවිඥානික වෙන්න ඕනේ නැහැ. ඔබේ ගෙදර ගහක් හරි තියෙනම් ඔබ කැමති නම් ඒ ගහට ඔබට දුක එනවාම. එතකොට ගහ කියන එක කැමැත්තෙනුත් කැමැත්ත කියන එක ගහිනුත් වෙන් කරන්න බෑ. ඔබ ඉස්සරහට එන්නේ සතර මහා ධාතු වර්ණ සටහනක ඒක දකින්න ගහ කියන අදහස එන්නේ. ගහ කියන අදහසිනේ මේ සතර මහා ධාතු ඔබ උපාදාන කරලා තියෙන කියන එක දත යුතුයි. අපිට හිතෙන්නේ මෙහෙමනේ. මේ දරුවා ඉන්නවා තණ්හාව අපේ කියලානේ. මේ කොලේ 5000 ඒකට කැමැත්තයි අපේ කියලානේ හිතෙන්නේ. තේරෙනවද? ඒ වැරද්දයි මේකේ අතහැරෙන්නේ. කොලේ 5000 නෙමෙයි කොලේ පිදුරු කිමිකල් වලින් නිර්මාණය වෙච්ච වර්ණ සටහනක් තියෙන කුලයේ ඇත්ත. 5000යි වටිනාකමයි මනසේ. රූපේ දරුවට තණ්හාව නෙවෙයි. රූපේ කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටික. ඔය රූපේ දකිනකොට දරුවගේ වටිනාකමයි දෙකයි මනසේ. වටිනාකමෙන් දරුවගේ වටිනාකමක් වෙන් කරන්න බෑ. ඔබ වටිනාකමක් අවශ්‍ය නැහැ දරුවෝ විතරයි බලන්න ඕනේ. ඔබ දරුවෙක් ඕනේ වටිනාකම විතරයි දෙන්න ඕනේ. ඔබට දුක එනවා. තේරුණාද මං කියපුනේ? ඒ නිසා ඔබ දැන් මෙනෙහි කරනවා විදර්ශනා කරනවා. උපාදානයේ පතිතිරිච්ච ස්කන්ධය දුක උපාදාන කන්ද දුක්ඛ සූතවත් ආර්ය ශ්‍රාවකයා මේක හොඳට දකිනවා. ඔබ දැන් ස්කන්ධයන්ගේ උදේවැය දකිනවා. මොකද්ද? මේ දුකට හේතුව රූපේ බලනවා ඔබ. බැරි වෙනකොට මේ මගේ පුතා කියන වටිනාකමින් යුක්ත නිමිත්ත මනසේ ඉපදිලා උපදිනවා. නූපන් නිමිත්ත උපදිනවා. උපන් නිමිත්ත වැඩෙනවා. වැඩුණොත් තියෙන දෝෂේ මොකද්ද? මේ රූපය පුතා දරුවා කියන වටිනාකමින් යුක්ත සංයෝජනයේ නූපදින්න සහ උපන් එක ගෙවන්න. හිත පැත්තෙන් ඔබ චිත්තානුපස්සන ධම්මානුපස්සන පැත්තෙන් බලුව දරුවා කියලා සිහි වෙනකොටම මේ දරුවා කියලා සිහි වෙන එක සිතුවිල්ලක් නේ විතරකයක් නේ මනෝ සංපස්සේ නිසා හටගත් එක මනෝ සංපස්සේ නැති වෙනවනේ කියලා ඔබ හිත විදර්ශනා කරනවා. ඔබට ආශ්‍රයයක් ඡේදන විදර්ශනා කරන එකට නෙවෙයි සමාධියට ප්‍රතිපත්තන භාවනා ගමනේ ප්‍රතිපදාව ගැන තියෙන ඕනට මෙහෙම බලන්න බැරි වෙන හැම තැනකම කුණු කොටස් ටිකක් දරුවා කියලා පෙන්නලා තියෙයි. කුණු කොටස් ටික විපරිණාම වෙන දාසුන් දරුවා මලන් දුක විඳින්න වෙනවා. ඒකින් වෙන්වීම සඳහා මේක කරන්න කියනවා තියෙන මේ දරුවා කියලා සිහි වෙන එක මම අල්ලගන්නේ හදාගන්නේ මෙතන අල්ලගන්නේ මේ ගතිය බාහිර රූපයක නොපිහිටණ්ඩයි කියන නුවණ ඔබට තියෙන ඉඳයි උපසිත පැත්තට හිත තබන්නේ. ඔබ කය පැත්තට හිත තබන්නේ දරුවා කියන ප්‍රපංච සංඥා තමන්දුරම උපදින්නයි ප්‍රපංච සංඥාවට හිත තබන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකට බැසනවා ගන්නවා. මේ දෙක දෙපැත්තට තේරුම් ගන්න. ඒ විදිහට හැම වෙලාවෙම ස්කන්ධ උපාදාන ස්කන්ධ කියන දෙක හොඳට පැහැදිලි කරගන්න. සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිස්මාන නිවිසති. චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිස්මාන නිවිසති. මේ තණ්හාව කොහෙද උපදින්නේ? තණ්හාව කොහෙද පවතින්නේ? යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාවෙහි උපදිනවා තණ්හාවෙහි පවතිනවා. කුමක්ද ලෝකේ ප්‍රිය කුමක්ද ලෝකේ මధుර? ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි රූප ලෝකේ ප්‍රියයි මధుරයි කන ශබ්ද මේ වගේ ගොඩක් කරුණු තියෙනවා. ඇහැ රූපයක් දෙක නිසා තණ්හාව ඉපදිලා ඒ ඇහැ රූපයක් දෙක ඇසුරු කරගෙන තණ්හාව පවතිනවා. ඒකට මම මතක් කළේ
වියලි දර කැලි දෙකක් නිසා ඇතිවෙන ගින්න උපදපු දර කැලි දෙකම අපෝවැතු කරගෙන පවතිනවා. දර ගින්නට උපාදානයි. ගින්න පවතින දර ටික උපාදානයි. දර උපාදාන කරගෙන ගින්න පවතිනවා. ගින්නට සාපේක්ෂවයි දර උපාදානීය යන ගණයට යන්නේ. එත් උපජ්ජමන උපදිත එත් නිවිසමන වෙති. දර එහිම ඉපදිලා එහිම පවතින. දර කැලි දෙක නිසා උපන්න ගින්න ඒ දර කැලි දෙකම ඇසුරු කර ගන්නවා. දර කැලි දෙක නිසා උපන්න ගින්න දර කැලි දෙක ඇසුරු නොකළොත් මොකද වෙන්නේ? නිවෙනවා පවතින. නෑ. දර යම් තාක් ඇද්ද ඒ තාක් ගින්න තියෙයි. ගින්න යම් තාක් තියෙනවා නම් සාක්ෂියක් මොකද්ද? ඒ තාක් දර තියෙයි. දර කැලි දෙක නිසා ඇතිවෙච්ච ගින්න යම් කලක දර කැලි දෙක ඇසුරු නොකළොත් විතරයි නිවෙන්නේ. දර කැලි දෙක නිසා හටගත්ත ගින්න මේ වියලි දර කැලි දෙක දිගයි නම් කල්ප ගණනක් ගින්න තියෙන්නේ නේද? කවදාවත් නැති වෙයි. කවදාවත් නැති වෙයි. ඒ වගේ හොඳට මතක තබා ගන්න. ගින්න කියන්නේ දර කැලි දෙකද? දර කැලි දෙක කියන්නේ ගින්නද? ඔබේ ඇහැ එක දර කැලලක් කියලා හිතා ගන්න. ඇස් දෙක ඉදිරි පිටට ආපු කඩදාසි පොළේ පිදුරු කෙමිකල් වලින් හදපු කඩදාසි පොළේ එක දර කැලලක් වගේ කියලා හිතා ගන්න. දර කැලි දෙක නිසාම ගින්න උපන්නා වගේ ඇහැ නැමැති රූපේ නැමැති දර කැලි දෙක නිසාම 5000ක් කියන වටිනාකමින් යුක්ත ගිනි දැල්ල උපන්නේ. ගිනි දැල්ල උපද්දපු දර කැලි දෙකම ගිනි දැල්ල අල්ල ගන්නවා වගේ ඇහැ රූපය දෙක නිසා ඔබේ මනස තුල වටිනාකම ඇති කරපු ගතිය ඒ ගතිය ඇති කරපු ඇහැ රූපම හදාගත්තාම ඔබට දැන් රූපේ 5000ක් වගේ පෙනේ. ඇහෙන් 5000 දකින්න පුළුවන් වගේ පෙනේ. 5000ට රූප ඇතිතා රූප වලට 5000 ඇතිතා 5000 වටිනා සමයෙන් ගින්නගේ සංතානය නිවෙන්නේ. 5000ට රූප නැහැ රූප වලට 5000ක් නැති බව ඔබේ අංකලක දෙකේ නැත්තා. දර කැලි දෙක නිසා ඇතිවෙච්ච ගින්න දර කැලි දෙක මල්ල ගත්තා නම් කවදාවත් නිවෙන්නේ. ඒ ඇහැ පිටුරු කඩදාසි කෙමිකල් වලින් 5000 කොලයක් නෙමෙයි මේ කියන්නේ යථාර්ථයටම යා යුතුයි. මහ භූත වර්ණ සටහනක් විතර යථාර්ථය. පිටුරු කෙඩිස කෙමිකල් කඩදාසියෙන් හැදුණු තින්ත ටික එක දර කැලලක් උදේ ඇහැ එක දර කැලලක් විතර දර කැලි දෙක නිසා ඔබේ සංධානයේ ඇතිවෙච්ච වටිනාකමින් යුක්ත 5000ට 5000 යුක්ත වටිනාකමටයි ගිනි දැල්ල කියලා මතක් කළේ. ගිනි කැල්ල දර කැලි දෙක නෙවෙයි, දර කැලි ගිනි කැල්ල නෙවෙයි නේද? ඇහත් රූපයන් වටිනාකම යුක්ත 5000 ගතිය නෙවෙයි. 5000 ගතිය ඇහත් රූපයන් නෙවෙයි. අපිට තවත් ඔප්පු කරලා දෙන්නේ නැහැ. අද ආණ්ඩුවේ නීතිය දෙමුත් අද ඉඳන් මේ කඩදාසිය වළංගු නැහැ කියලා. ඉතින් ආයෙත් නිකම්ම කඩදාසිය තමයි. එතකොට මානසික ප්‍රඥාත්යක් මතයි මේ වටිනාකම තියෙන්නේ. ඔය 1970 ගණන් කොහේ කාලෙක ඔය වගේ සල්ලි අවලෝක කරලා තියෙනවා නේ. එතකොට වටිනාකම තිබුණා නම් හැමදාම කඩදාසි කාටවත් වටිනාකමක් තිබුණා නම් අවලෝක කළ හැකිද? බෑ. නේ? එක කඩදාසියක් දර කැල්ලක් රූපයක දර කැල්ලක් 5000ක් කියලා වටිනාකමටයි කාම රාගය, කාම ඡන්දය, කාම ආසාව, කාම උපාදානය කියන නම් වලින් හඳුනන ඔක්කොම ගති ටික ඔය හැඟීම් ඔය ගතියටයි.
දර කැල දෙක නිසා ඇතිවෙච්ච ගින්න වගේ ඇහැ රූපය දෙක නිසා ඇතිවෙච්ච වටිනාකම ඒ ඇහැ රූපෙම බදාගත්තාම වටිනාකම් 5000 රූප වගේ මේ ඇහෙන් 5000ක් හැදුවා. ඔබට 5000 කොලේකුත් 5000 දකින ඇහැකුත් යම්තාක් ඇද්ද ඒ තාක් වටිනාකම අඩු වෙන්නේ නැහැ මනසේ. වටිනාකම යම්තාක් ඔබේ මනසේ ඇද්ද ඒ තාක් ඔබට 5000 රූපෙකුත් 5000 බලන ඇහැකුත් තියෙනවා. කවදාවත් නෙවෙයි. මේ ගින්න නිවන්න නම් ගින්න නිසා දර නිසා ඇවිදින ගින්න කරන්න දෙයක් නැහැ. හැබැයි යටක්සයි ගිනි දැල්ලට නැවතර එකක් අල්ලගන්න දෙන්නේ. දර ටික දවදව උපදින ගිනි දැල්ලට නැවත දර දරන්න දෙන්නේ නැහැ. දර ටික ගිනි නෙවෙනවා වගේ. ඇහැ රූපයෙන් දෙක නිසා ඔබේ මනසේ උපදින තණ්හාව නැවත ඇහැ රූප දෙක අල්ලාගෙන මුදින එකටයි ඔබ තණ්හාව නැති කරනවා කියලා කියන්නේ. ඒ සඳහා ඔබට සම්මා දිට්ඨි භාවනා කරන ප්‍රතිපදාව තිබුණේ. මොකටද? ඇහැ රූපේ දෙක පෙන්වන්නේ ඇත්ත. තණ්හාව 5000 යුක්ත තණ්හාව කියන නිමිත්ත නූපදින්නත් උපන්න නිමිත්ත මේ රූපෙට නොබෙදෙන්න. 5000 කියන නිමිත්ත පැත්තට හිත තබන්නේ නූපන් නිමිති උපදින්නත් උපන්න නිමිත්ත අර රූපෙට දැස නොගන්න. මේ දෙක දෙකට වෙන් කරන්න. දාර ගින්න ඇතුළු කරන්නත් ගින්න කාලේ ඇතුළු කරන්නත් හොදෙනවා. මෙහෙම කරනකොට අපට උපාදාන රහිතව නිවෙනවා. නැචකින්ච ලෝකේ උපාදී මේ ලෝක කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙස් පිළිගන්නේ වෙනවා. මේ ආයතන කිසිවක් උපාදාන කරන කවටින්නේ නැහැ. ඒකට කියනවා මොකද්ද? අනුපාදාන පරිනිර්වාණය. අනුපාදාන පරිනිර්වාණය. ඔබ උපාදාන සහිතව ඉන්නේ කලියුගේ දුකට හේතු. ඔබ ස්පර්ශ ආයතන 6 වාසය කරනවා කියලා කියන්නේ ආයතන 6 උපාදාන කරගෙන. දර කැල දෙක නිසා උපදින ගින්න නැවත දර කැල දෙක දවමින් මේකේ ලක්ෂණයක්. ඔබ ඇහැකට රූප පැත්තට නැඹුරු වෙලා ඇති. ඔබ කන පැත්තට ශබ්ද පැත්තට නැඹුරු වෙලා නාසයේ ගන්ධයේ පැත්තට නැඹුරු වෙලා දිව රස පැත්තට නැඹුරු වෙලා කය පොට්ටබ්බේ පැත්තට නැඹුරු වෙලා මනස ධම්මායතන පැත්තට නැඹුරු වෙලා තියෙන තාක් දකින්න ධර්ම නිසා ආපු ගින්න නැවත තරපොට තවමින් උපදිනවා කියලා. ඒ වගේ ඔබේ ඇහැ එක දර කැල්ලක් කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් සම්මස්තහනට ඇතුළු පිරුණු කුණු කොටියක් ඇතුළු කරගෙන තියෙන වර්ණ සතහන එක දර කැල්ලක්. ඔය දෙන්න නිසා වටිනාකම් යුක්ත දරුවා කියන නිමිත්ත දිවි දෙල්ලනවා. දරුවා කියන හැඟීම වටිනාකම යවත් නැගීම වෙන කරන්නේ. මොකද මේ වටිනාකම දරුවා කියන චේතනා මුල් කරගෙන ඔබ සකස් කරලා තියෙන්නේ. මගේ දරුවාගේ නම මේකයි, දරුවා පොඩි කාලේ හිමාවනේ මෙහෙමයි, මම වඩා හිටියා දරුවා මට මෙහෙම කළා, මා වෙනවා මේ විදිහට කැවුවා, මේ විදිහට මට පිළිගු කළා, මේ විදිහේ වෘතල් වශයෙන් දරුවා කතා කරනවා කියලා ගොඩාක් විස්තර ওই දරුවා කියන නිමිත්තට ඔබ හිතේ වැදලා තියෙනවා. අර රූපේ දකින්නකොට එක ක්ෂණේ මේ මොලේ ශෛල ශක්තියයි. අපිට කියන්නේ ඒ චිත්තජ සාධාන වේගෙන් කොට දෙනවා. චිත්තජ රූප ටික. එක ක්ෂණයකින් එක දසන මාත්‍රයි යෝනේ. ඔක්කොම විස්තර ටික ෆයිල් ටික උස්සලා දෙන්න. ඔක්කොම ටික. ඒක තමයි හිතේ මහා සෙනෙහසේ ගතියක් නිර්මාණය වෙනවා. ඔබ ඒ ගතික රූපේ දකිනකොට මගේ මනස තුළ මේ වගේ ගති ටිකක් නිර්මාණය වුණා. සිතුවිලි ටික පහළ වුණා කියලා දන්නේ.
ඒ වේගෙම ඒ හිතේ ගතිය වේගෙම ඔබ රූපයට බැඳෙනවා. ඔබ හිතාගෙන රූපේ ඒ ගති ටික ඔක්කොම කියලා. දර කැලේ දෙක නිසා හටගත්ත ගින්න දර කැලේ දෙක මදාගත්තා වගේ ඇහැ රූපය දෙක නිසා ඇතිවෙච්ච වටිනාකමින් යුක්ත දරුවා කියන නිමිත්ත අර කන බොන ආහාරයක සතර මහා ධාතු රූපය අල්ලා බදාගත්තාම දැන් ඔබට කව මස් දෙන අහක පෙනෙන්නේ කව කඳුළු මල මුත්‍රා හොතු කුණු කෙලුවා පෙනෙන්නේ දරුවා කියලා පෙනෙන්නේ ඔබේ උපාදානයේ පත්‍ය ස්කන්ධ ටික දුක ඒ ස්කන්ධය දුක උපාදාන කන්ද දුක දරුවගේ රූපයේ යම්තාක් ඇද්ද දරුව බලන ඇහැක් ඔබට ඒතාක් ඇද්ද ඒතාක් දරු බින්න ඔබේ සංතානෙ නිවෙන්නේ ඔබේ සංතානයේ දරු බින්න යම්තාක් ඇද්ද ඊට සාක්ෂියක් ඔබට දරුවෙගේ රූපෙක දරුව බලන ඇහැක් තියෙන බවට දරුවගේ රූපෙක දරුව බලන ඇහැක් ඔබට යම්තාක් ඇද්ද ඒතා ඔබතාව දරු තණ්හාව දරු බින්න තියෙයි දරු තණ්හාව දරු බින්න යන්තක් සංතානයේ තියෙන සාක්ෂි දරුව බලන හැ දරුවගේ රූපයක් තියෙනවා. දරු කැලේ දෙක සාක්ෂි ගින්නට ගින්න සාක්ෂි දරු කැලේ දෙකට. මේ දරු කැලේ දෙක දිගයි නම් කල්ප ගණන නිවෙන්නේ කල්ප ගණන. මේ මනසේ උපදින දරු තණ්හාව හැමදාම පසරේ තණ්හාව ඇති වෙන ගින්න ඇති වෙන හේතුත් දරු කැලේ දෙක වදාගත්තා වගේ ඇහැ රූපය දෙක නිසා හටගත් දරු තණ්හාව ඇහැ රූප බදාගෙනම කවුතුනා නම් ඒ ඇහැ දිගයි නම් කල්ප ගණන ඒ රූපේ දිගයි නම් ඔබට පවතී නම් කල්ප ගණන ඔබේ දරු බින්න නිවෙන්නේ ඔබේ දරු බින්න නිවෙන්නේ කවදා හරි යම් කලක ඔබට සමායත නිරෝධුනේ ඔබට දරුව බලන හැක් නැති වුණා දරුවගේ රූපයක් ඔබට නැති වුණා ඔබේ දරු බින්න නිවෙනවා ඒට මෙහා කවදාවත් නිවෙන්නේ ඔබේ දුක ඇති වෙච්ච හැටි ඔබ හොඳට තේරුම් ගන්න. ඔබේ දුක නිවෙන හැටි ඔබ හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන ඔබ ප්‍රතිපදාව කරන්න. මේ කාරණාව හරියට තේරුම් ගන්න කියන එක මම කියන්නේ. මොනවා හරි දෙයක් මේ අවබෝධය නැතුව මේ ටික අහගන්න නැතුව කවදාවත් හීනකින්වත් නිවනයි පිණිස යන්නේ හීනෙන්වත් යන්නේ ඔබ හිතගත්තේ භාවනා කළත් රූපගත්තේ භාවනා කළත් නාමගත්තේ භාවනා කළත් රූපගත්තේ භාවනා කළත් නාම රූප දෙක භාවනා කළත් නිවන් දකින්නේ ආශ්‍රයක්ෂේ වෙන්නේ නාම රූප දෙකෙන් එකකින්වත් කරන භාවනාවට නෙවෙයි සම්මාදිටියට මේ ලෝකෙට කොච්චර කතා කරුවත් දීර්යලියට දින ගන්නවා වගේ තමයි. ඒකකින් කියන්නේ උපහාන්ත කියන දේ මහවල් දෙයට කියන මට එහෙම අසුරුකමක් නැහැ. නමුත් මම කතා කරන්නේ ලොකු අර්ථයකට තමයි. ඒ බණ අහන්න කෙනා වචන වලට විතරක් හිත තියලා බැලුවාම හැම තැනකම කියන්න වෙන්නේ සම්මාදිට සංකප්ප වාචා කම්මන්ත කියන වචන ටික සමානයි කියන්නේ. යම තරුණයක් සමානද අසමානද කියන එක බලන්න වචනේ අර්ථය. වචනේ අර්ථයට හිත තබුත් විතරයි ඒක වෙන්නේ. ඒකද මගේ දෙයක් නෙමෙයි මම මේ කියන්නේ ඕගොල්ලන්ට වෙලා තියෙන දේ. ඕගොල්ලෝ දකින්න උපාදාන ස්කන්ධ දුක්ඛ මගේ උපාදානයේ පදිතවිච්ච ස්කන්ධ දුක. ඔයාගේ උපාදානයේ 5000 කියලා අර කඩදාසියට පදිත වුණොත් ඒ කඩදාසිය වුණ දවසට ඔයාට ඒ කඩදාසිය විච එකත් වල දුක එනවා. දුකට හේතුව ඔබේ මනසේ වටිනාකමේ රූපය බඳපු නිසායි. ඔබට දරුවා මල දුක ආවනම් ඔබ දැක්කොත් පංච උපාදාන ස්කන්ධ දුක දරුවා කියන උපාදාන ස්කන්ධේ මත පදිතවිච්ච එකටයි මේ දුක. හොඳ අර්ථයක කියන උපාදාන ස්කන්ධ දුක්ඛ ආශ්‍රිතව පුතඥය දකින්නේ දරුවා මල දුක සුතෝතාරි දකරාවක දකින්න මොකද්ද උපාදාන ස්කන්ධ දුක්ඛ එයා
උපාදානය කියන වචනේ භාවිතා කළේ දරුවා කියන හැඟීමට. තණ්හාව වේදුණු දරුවා කියන නිමිත්තටයි උපාදානය කියන්නේ අත්වාද උපාදානය. රූපං අත්තතෝ සමුපස්සති. රූපේ ආත්ම වශයෙන් දකින්න කමට රූපවන්තං අත්තාන රූපවත්තු ආත්මයක් දකින්න කමට අත්ත නීවා රූපං ආත්මයට හිත වූ රූපයක් දකින්න එකට රූපස්මින් අත්තාන රූපේ ඇතුළත ආත්මයක් දකින්නවා කියලා තේරෙන ගතියටයි උපාදාන කියලා කිව්වේ. ඒ රූපේ කෙනෙක් කියලා දකින්නකම අලුත් වැඩියා කළ දරුවා කියලා. ඒ දරුවා මෙහෙමයි කියලා ඒ ආයෝහන ලක්ෂණය මේ උපාදාන කියන ගතිය ඕගොල්ලෝ පුරෝලා මාළු මිරිස් කරලා හලලා උඹලකට එක සම්බෝල දාලා හොඳට අල දාලා පුරෝලා බෙදලා හදන්න. ඒ වගේ උපාදාන කියන ගතිය හොඳට ටෙම්පරරි කරලා පුරවලා හදලා තියෙන්නේ මේ හිතේ දරුවා කියලා. රූපං අත්තතෝ සමුපස්සති රූපය ආත්ම වශයෙන් දකින ගතිය යෝගලු ටෙම්පරරි කරලා බෙදලා සකස් කරලා රසකාරක පුරවලා හදලා තියෙන්නේ මේ දරුවා කියලා. ඒ දරුවා කියලා හදපු නිමිත්ත මේ තේලි වහලා තියෙන්නේ. මේ ස්කන්ධ ටිකේ වහලා තියෙන්නේ. හොඳට රසට සුවඳට හිතන්නේ විදියට දරුවා දෙයක් වල සතුට වෙන්න පුළුවන් විදිහට දරුවෙක් හදාගෙන සතුට වෙන විදිහට හදලා තියෙනවා. උපාදානස්කන්ධ දුක්ඛ. එයා දන්නවා. එතකොට සුතවතාවේ ශ්‍රාවක හොඳට උපාදානයේ අර්ථය ඉගෙනගෙන තියෙනවා. උපාදානය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කෙරෙහි යම් චන්දරාගයක් වෙන්නේ උපාදානය. පංච උපාදාන ස්කන්ධය කෙරෙහි නැමී පවතින ගතිය තමයි උපාදානය කියන්නේ. උපගමන ස්වභාවයට උපාදානය කියන්නේ. තේරුම්ද කිව්වේ ඒක හවස් කියලා දෙන්නේ සම්මාදිට්ඨිය. හවස් කියලා දෙන සම්පූර්ණ ප්‍රතිපදාව. එතකොට අනිවාර්යයෙන්ම මේ ටිකයි හදවත. ඒ සතිපට්ඨානෙට හවස කියලා දෙන ටිකට නෙමෙයි. මේ ටික නොදැන ඒ ටික මරණ පුරාවටම කල්ප පුරාවටම කිව්වොත් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. නාම ධර්ම භාවනා කිව්වොත් රූප ධර්ම භාවනා කිව්වොත් නාම රූප දෙකම භාවනා කිව්වොත් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මේ සම්මාදිට්ඨියෙන් යුක්ත සංකප්ප වාචා කම්මත ආජීව කියන මේ අංගයකින් යුක්ත මාර්ගය. සතිපට්ඨාන කියන්නේ මග්ගංග පරියාපන්න මාර්ග අංග අනුගිය ධර්මයක් මිසක මාර්ගයක් නෙවෙයි. තව උපමාවක් කියනවා. ඔබ චිත්‍රපටි බලලා ඇති, ටීවී බලලා ඇති, සිනමා ශාලාවල් වලට ගිහලා දර්ශන දිරේ ප්‍රතිපදින රූප දැකලා ඇති. ලෝකෙ කියලා කියන්නේ දිරේ ඇතුලේ තියෙන රූපත් ඇත්ත කරගෙන ඒ රූප දිහා බලාගෙන සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින ලෝකේ මානසික මට්ටමට ලෝකෙ කියන්නේ. ටීවී එකේ තියෙන චිත්‍රපටයේ කතාවත් ඇත්ත වෙලා මිනිස්සු මැරිච්ච දුකට අඬන, මිනිස්සු ලෙඩ වෙච්ච දුකට අඬන, මිනිස්සු මහලු වෙච්ච දුකට අඬන මනසට යෝගී කියලා කිව්වේ. හොඳට බලන්න. සුදු රෙද්ද කෙරපු දර්ශන තිරේදී ඇතුලේ සුදු රෙද්ද ඇතුලේ පතිත වෙන ඡායාවද ඇත්ත කරගෙන මිනිස්සු ලෙඩ වෙච්ච, මිනිස්සු මහලු වෙච්ච, මිනිස්සු මැරිච්ච මට්ටමක දුක් විඳින මට්ටමටයි ලෝකේ කියලා කිව්වේ. ඒ දුකටයි දුක්ඛේ අඥානං කිව්වේ. ඒ දුක ඇති වෙන හේතුවටයි දුක්ඛ සමුදය අඥානං කිව්වේ. ඒ දුක් නැතිවීම දකින්න ක්‍රමයටයි නිරෝධය අඥානං කිව්වේ. ඒ දුක් නැති කරන ප්‍රතිපදාව කියන්න නැහැ. දුක නැති කරන ක්‍රමයක් නැහැ. ওই රූප ටික පවත්තන්න එහෙම නොකර ඉන්න තියනවා කියන දැනගෙන විතරයි කියන්නේ. ඒ වගේ ලෝකයකට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සම්මාදිට්ඨිය දේශනා කළේ මොකද්ද? ඇස් ඉදිරියේ පිටට පහළ වෙන රූපේ හොඳට ඉස්සෙල්ලා හිත තබන්න කිව්වා සම්මාදිට්ඨිය. පිටුරු කෙමිකල් කඩදාසියෙන් යුක්ත කඩදාසිය පෙන්වුවා වගේ කුණු පොකොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු ටික පෙන්වුවා වගේ ස්ක්‍රීන් එක වීදුරු මෙහා පැත්තේ වයර් කැලි කන්ඩන්සර් ට්‍රාන්සිස්ටර් රෙසිස්ටර් කියලා තියෙයි.
චුද්ධ තරංග ටිකක්ගේ ආලෝක ධාරාවක ටිකකුයි මත පතිත විට රූපයක් කියනවා. තිරේ නම් කපුව හරි මොන හරි රෙදි කෑල්ලක් තියෙනවා. රෙදි කෑල්ල මත පතිත වෙච්ච ඡායාවක් තියෙනවා. තිරේ කවුරුත් නැහැ ස්කන්ධ. පුද්ගලය නැහැ. එතන දරුවේ පුද්ගලයෙක් ඉන්නවා තණ්හාව ඇති වෙනවා නෙවෙයි. මොකද බලන්න. රූපේ දකින්නකොට තමන් තුළ රූපං අත්ථතෝ සමුපස්සති රූපය ආත්ම වශයෙන් දකින්න කෙලෙස් ඇති වෙනකොට ඒක පුරවලා තියෙන්නේ දරුවා කියන අදහසින් නම් ඒ රූපේ දකින්නකොට දරුවා පුද්ගලික සත්‍යයක් කියන හැඟීමේ තමන් තුළ ඇතිවෙච්ච සත්තු පුද්ගල හැඟීමේ උපාදානයේ නැවත ආරෝපේ මත පතිත කළොත් උපාදාන කන්ද දුක් තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ දුක බලන්න උපාදානයේ යම් රූපයක පතිත වුණොත් උපාදාන කන්ද දුක් උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධයේ දුක කියන එක සාත්‍ය ජීවිතයේ තියෙන රූපේ දුක දෙනවා දර්ශන කිරිය තුළ තියෙන රූපේ දුක දෙනවා එතකොට එතන මිනිහෙක් ලෙඩ වෙලා මහලු වෙලා මැරිච්ච හින්දා නෙමෙයි ඔබ දකිනවා බුදුරජාණන් වහන්සේ පෙන්නේ උපාදාන කන්ද දුක උපාදානයේ පතිත වූ ස්කන්ධය ටික දුක ඔබේ ඇහැ එකතර කැලලක් වගේ චිත්‍රපටයේ ටීවී එකේ දර්ශන තිරේ තියෙන රූපේ එකතර කැලලක් වගේ ඒ දෙන නිසා සත්‍ය පුද්ගලයේ කෙනෙක් කියන හැඟීමක් උපාදාන ගතියක් පුද්ගලයේ පෙනෙන ගතියක් වෙයි නම් ඒක ගිනි දැල්ල වගේ ඒක ඔබේ මනසේ හටගන්නේ. දර කැල දෙක නිසා හටගත්ත ගින්න දර කැල දෙක බදාගත්ත වගේ ඇහැ රූපය දෙක නිසා ඔබ තුළ ඇතිවෙච්ච පුද්ගල හැඟීම. ඒ ඇහැ රූප දෙකම බදාගත්තොත් ඔබේ ටීවී එකේ පුද්ගලයෙක් ඉන්නවා වගේ පෙනේ ටීවී එක ඇතුලේ. ඒ පුද්ගලයා බලන ඇහැ ඔබට තියෙයි. ඔබට ටීවී එක ඇතුලේ පුද්ගලයෙක් ඇදිතා පුද්ගලයා වල නැහැ ඔබට ඇදිතා පුද්ගලයෙක් නිසා එන දුක ඔබට නිවෙන්නේ නැහැ. පුද්ගලයෙක් නිසා දුක් වෙන්න පුළුවන්කම ඔබේ මනස තුළ නැත්තම් ඒ තාක් පුද්ගලයෙක් රූපෙක පුද්ගලයෙක් වල නැහැ පුත් ඇති පුද්ගලයෙක් වල නැහැ පුද්ගලයෙක් වල රූපෙක තිබුණොත් ඒ තාක් පුද්ගලයෙක් නිසා උපදින දුක ඔබට ඇති. ගින්නද දරයිත කැටි දරයිත යන්තා කීතා කියන්නේ ඒ පුද්ගලයා දකින්න ඇහැ ඔබට දිගයි නම් කල්ප ගණනක්. ඒ පුද්ගලයාගේ රූපය දිගයි නම් කල්ප ගණනක්. පුද්ගලයෙක් නිසා එන දුක කිවෙන්නේ අනන්ත සංසාරේ ඔබට ඇහැ උරුමවිච්ච නිසා දුක මේ තියෙන්නේ. ඔබට රූප උරුමවිච්ච නිසා මේ දුක තියෙන්නේ. ඒ දුකෙන් මිදෙන පිළිසිදු නිර්මල මාවත මගේ බුදුහාමුදුරු මෙච්චර පැහැදිලි කළා දෙන්නේ. ඒක උද පය ගහගෙන ඒක දෙපයින් පාලන විමුක්තිය කොහෙද ඉගෙන මට දුකයි කනගාටුයි. ඒකයි මම මේ ලෝකෙට කියන්නේ. ඕගොල්ලෝ කොහොමද කිව්වත් මොන විදිහට කරන්නට කමක් නැහැ. නමුත් මේ ක්‍රමයෙන් තොරව කවුරුවත් මිදෙන්නේ නැහැ. සහේතුකව ඔබලගේ හිතකින් ඔබට ඇයි දරුගින්න නිවෙන්නේ නැත්තේ? ඔබ බෞද්ධ. ඔබ බණ අහනවා. ඔබ මෙච්චර කල් භාවනා කරනවා. ඔබේ දරුවා මරුණොත් අඬන්න වෙන හේතුව හෙල්ලිලාව තියෙද කියලා බලන්න ඔබ. ඔබ ගැන අහලා. ඔබට එයින් මෙතන අවබෝධයක් ඔබට ලැබිලා තියෙද කියලා බලන්න. ඉතින් පළක් තියෙනවද? වැඩක් තියෙද? ඔබ මරණය පස්සේ විමුක්තියක් නම් බලාපොරොත්තු වෙන්නේ මේ ශාසනයට කියන්න එපා සම්දිත්තික යකනික ඉහිපස්සිකයි කියලා. මේ ශාසනයෙන් බැහැර මරණයෙන් පස්සේ විමුක්තිය ගැන පෙන්වන මනසත් දැන් දුක් විඳලා මරණයෙන් පස්සේ දුකෙන් මිදීමක් පෙන්වන නිවනත් අතර වෙනසක් නැහැ. ඔබ බලන්න ඔබට ගෙවල් දුරවල් රන් රෙදි මුතුමැණික් තියෙනවා. ඔබ බණ අහනවා බණ ඇහුවා භාවනා කළා වටිනාකම 16ක් මෙයක්වත් හෙල්ලිලා තියෙනවද කියලා. වටිනාකම දවසින් දවස ගෙවිලාද කියලා අඩුවෙලාද කියලා. හිතපු ඔබම නෙමෙයිද කියලා බලන්න. ඔබට ඒ වටිනාකම ලෝකෙට දෙන්න කතා කළ හැකි. නමුත් ඔබගේ හදවතේ මනින්න.
ඔබේ හදවතේ වටිනාකම අඩු වෙලාද කියලා මේ දැන් ගෙවිලද කියලා. මම හිතන්නේ මේක එහෙම නොහිතන දෙක සාක්ෂි ධර්මයේ කැඩපතක් වෙලී හැකි. ඔබ දුක්ඛ නිරෝධ ගමන ප්‍රතිපදාව නොදැන භාවනාවක් කළාම ඒක මේ ශාසනයට අයිති භාවනාවක් වෙන්නේ. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ. ඔබ නාම ධර්ම දන්නවා ඇති විදර්ශනා කරනවා ඇති. ඔබ රූපේ දන්නවා ඇති විදර්ශනා කරනවා ඇති. ඔබ උදේ බලනවා ඇති මොනවා හරි එකට. ඒක මොකටද කියලා ඔබ දන්නේ. ඔබ බෞද්ධ ප්‍රතිපදාවයි කෙනෙක් නෙමෙයි. නාමික බෞද්ධ වෙන්න පුළුවන්. ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නේ නැත්නම් ඔබේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටික දුක කියන එක ඔබට පෙනිලා නැත්නම් ඒකට හේතුව ඔබේ උපාදානයේ කියපු එක කියලා ඔබ දැකලා නැත්නම් මගේ උපාදානයේ ස්කන්ධ මත පතිත නොකළොත් විතරයි දුකෙන් මිදෙන්න පුළුවන් කියන එක පැහැදිලි වුණේ නැත්නම් ඒ සඳහා ස්කන්ධයෙන් උපාදානයෙන් ස්කන්ධයට දෙක කරන ප්‍රයෝගයක් මා කටයුතුයි කියන අවබෝධය ඔබට ලැබිලා නැත්නම් ඔබ මහා චතුරාර්ය සත්‍ය දන්නේ. ඔබ ස්කන්ධයෙන් උපාදානයෙන් ස්කන්ධයෙන් දෙක කරන ප්‍රයෝගයේ දක්නා කම තිබුණොත් එකල්ලි ඔබට ත්‍රිශික්ෂාව උපදී. සීලයක පිළිලා සමාධි වඩමින් මේ ප්‍රයෝගයේ දෙන්න. ඒ ත්‍රිශික්ෂාව ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රිශික්ෂාව නැහැ. ඒ ත්‍රිශික්ෂාව ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. එහෙම නැතුව දරුවා මරුණා අම්මා තාත්තා මරුණාම දුක එන්නේ. දරුවා අම්මා තාත්තා නොමරුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. අම්මා තාත්තා දරුවා නොමරන ජීවත් කරගත යුතුයි කියන තැනක දර්ශනය තියාගෙන ඔබ රූප විදර්ශනා කෙරුවා, නාම ධර්ම විදර්ශනා කෙරුවා, නාම රූප දෙක විදර්ශනා කෙරුවා. ඔහොම නෙමෙයි ඔයිට වඩා ක්‍රම తీරනවා හොයා කෙරුවා. ආශ්‍රයච්ච වෙන්නේ. අගේ කිරිදුවට කිරියෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළානේ ගෝවින්ද සූත්‍රයේ. අගේ කිරි නැති නිසා. ගෝවින්දන් කිරිදුවුත් කිරි ලැබෙන බව දේශනා කළානේ බුදුරජාණන් වහන්සේ. කිරියෙන්න නිසා. ඔබම දන්නේ නැත්තම් ඔබේ ඇස් දෙක ගැන කාර්ය ඥාන දර්ශනයට ඔබේ දුක ගෙවෙන්නේ. ඔබ යම් කාලක තේරුණොත් දුක උපද්දවාගෙනයි දුක් විඳලා තියෙන්නේ. දුකට හේතු උපද්දවාගත්ත එක. නූපදවාගත්තු දුකෙන් මිදෙන්න පුළුවන්. මෙහෙම කළා දුක නූපදිනවා කියන කාරණා පැහැදිලිවුනොත් විතරයි ඔබට මිදෙන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ. තව කෙනෙක්ගේ අවබෝධයෙන් අපි මිදෙන්න අපි මේ සසරෙන් මිදලා කල්ප ගන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න විතරයි උනේ අපි මිදිලා. නමුත් මම නම් දුක ඇති කරගන්නේ. ඒ වගේ අභිධර්මය කියලා කියන්නේ ඔබට දරුවා වෙනුණු ඔබට 5000ක් වෙනුණු ටීවී එකේ මිනිස්සු තැනක ඔබ නොදැක්ක ඔබ නොදන්න ඔබට නොතේරෙන රූපේ ඇත්ත තනිය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. මහ භූත සාපාදාය වර්ණ සතහන. ඒක දකින්න කොටයි ශක්තිය ඇති උනේ. එහෙනම් ඒක සජීවී කරපු කෙලෙසේ නේද මෙතන තියෙන වැරද්ද. රූපේ අනාත්මයේ තේරුණාම ආත්ම සංඥාවේ දෝෂේ. ආත්ම සංඥාවෙන් අනාත්ම රූපේ දිහා බැලුවහම රූපේ ආත්ම විදිහට පෙනෙන්නේ. එතකොට දුක එන්නේ. දුකට හේතු රූපේ ආත්ම වශයෙන් දකින්නකම. ආත්ම වශයෙන් දකින්න රූපේ දුක, දුකට හේතුව රූපේ ආත්ම වශයෙන් දකින්න හේතුව ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය නැති වුණොත් දුක නිරුද්ධ වෙනවා. ඒ නිසා රූපේ අනාත්මයි අවබෝධ කොට යුතුයි කියලා මොනක් ආවා. ඒ දැන් උදාර්ශනීය අභිධර්මයෙන් කියන්නේ මම අද මේ ටික කියන්නේ ඒ අවබෝධයෙන්ද. ඔගොල්ලෝ ඔන්නේ මේ බණ ටික අහනවා නම් ඔගොල්ලෝ අභිධර්ම බලන්න ඕනේ නැහැ. අහන්න ඕනේ නැහැ. ධර්ම විනය විතරක් ඇති. හැබැයි මේ විදිහට අර්ථය පැහැදිලි කරලා දෙන්න
කිසි කලක කවුරුත් සමත් වෙන්නේ අභිධර්මයේ ඉගෙන ගත්තේ නැති කෙනෙක්. පොරතරන ක්‍රමයට නෙමෙයි. බොරුවට චිත්ත වීති කිය එක දේවල් කර ඉගෙන ගන්න නැගිටින්නට නෙමෙයි. බුදුහාමුදුරු පෙන්නලා තියෙන විදියට. එතකොට ඒ විදිහට ප්‍රතිපදාව යටගිය යුගයක අභිධර්මයෙන් තමයි ප්‍රතිපදාව මත කළ දෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දේශනාව අහන ඔක්කොම අහන පරාසය තුල ඉබේම අභිධර්මයේ ගණිත වෙච්ච යථාර්ථයේ ගණිත වෙච්ච දේශනාව තියෙනවා. අභිධර්මයේ කියන එක පොන්නේ නැහැ. ධර්ම විනය විතරයි. මේ පැහැදිලි කරන්නේ මෙච්චර කාලයක් මේ 5000ක් කියලා පෙනෙන තැනක තියෙන කඩදාසි කෙමිකල් කියලා මේ පින්නේ මොකද්ද අභිධර්මයේ ධම්ම සංගීතයේ තියෙන රූපේ රූපකාණ්ඩ ඉගෙන ගන්න එකේ තියෙන අවබෝධය මේ දෙන්නන්නේ තියෙන හයිය ඇස් ඉදිරිපිට එන රූපේ අනාත්මය ආත්ම නෙමෙයි කියලා පෙන්වන්න තියෙන හයිය අභිධර්මයේ රූපකාණ්ඩ ඉගෙන ගන්න එකේ හයිය තියෙන්නේ ඊට පස්සේ මේ බණ අහලා කාලයක් මේ බණ ටික කියලා පැහැදිලා ඒක නැතිලා ගිය දවසක ආයි රූපේ අද අපිට පේන වගේ මිනිස්සුමයි පුද්ගලයෙක්මයි කියන තැනකින්ම තමයි ලෝකේ පවතින්නේ. කොහොම පුද්ගලයෙක් වෙන තැනක තියෙන ඕක නෙමෙයි ඇත්ත කියලා පෙන්වන්න ආයෙත් අභිධර්මයේ හිත තියලා මේ පැත්තේ ඇත්ත දැකපු කෙනෙක්ම වෙන්න ඕනේ. ඉතින් ඒක ආයෙත් කවදාද මතු කරගන්න තියෙන අභිධර්මය. අභිධර්මයේ ඔක්කොම නෑ හැබැයි මාර්ගඵල මට්ටමේ ප්‍රතිපත්ති ශාසනය උපදවා ගන්න අනිවාර්යම අභිධර්මය අවශ්‍යයි. අභිධර්මයේ කියන ටික ගැන පිළිගන්නේ නැත්නම් සම්මාදිට්ඨිය උණුසුමවත් නැහැ කියලා හිතන්න එකට නැතුව. ඒක මොන විදිහ වචන ටිකක් කතා කරයි. විශේෂයෙන්ම මේ කතා කරන දර්ශනය බුදුහාමුදුරගේ දර්ශනයක් නෙවෙයි. තව වික්ෂුන් වහන්සේ නමකගේ එකක් නෙමෙයි. ලෝකේ හැමදාම පැවතුන හැමදාම පවතින ලෝකයට තථාගතයන් අபிසම්බුද්ධති. අபிසම්බුද්ධිතා දේශේ පපාතිති ජීවිතති විභුජති උත්ථානිකා අන්ත කරමි. තථාගතයන් වහන්සේ ඒ ලෝකයට අවබෝධ කරගත්තා. අවබෝධ කරගන්න ලෝකයේ දේශනා කළ ප්‍රකාශ කළ විරුද්ධ කෙරුවා දුබෙලු කෙරුවා කියනවා. ඒකයි. ඕගොල්ලන්ගේ ජීවිතේ ඉතින් මෙන්න මේ කියපු ටික තමයි මොකද්ද? සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියනකොට කෙටි කරලා ගැටි කරලා ගත්තොත් සුතවතාරි ශ්‍රාවකය දකින්නේ මොකද්ද? උපාදානස්කන්ධ දුක්ඛ. ඒක හොඳ අර්ථයක් දකින්න. බාහිරින් උපාදානස්කන්ධ දකින්න එපා. කෙනා දකින්න. තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච සියලුම ස්කන්ධ දුක. කාම වශයෙන් වේවා, අත්වාද වශයෙන් වේවා, දිට්ඨි වශයෙන් වේවා, සීලපද වශයෙන් වේවා, යම් වස්තුවක් මත තමන්ගේ උපාදානයේ පතිත වුණොත් හැම ඒ ස්කන්ධයක්ම දුකමයි. දුකට හේතු උපාදානය. උපාදානය නැති වුණොත් දුක නැති වෙනවා. ඒ නිසා ස්කන්ධේ උපාදානයේ ස්කන්ධේන එක් පිටකොටි වෙන්කට යුතුයි මේකයි උපාය සමාධිය. උපමාව අර පහසු නිසා 5000 ගන්න 5000 නෙමෙයි කඩදාසිය කෙමිකල් ටික කඩදාසිය ස්කන්ධ 5000ක් කියන ප්‍රඥාප්තිය එක්ක වටිනාකම උපාදානය. තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ උපාදාන කන්ද දුක කියනකොට 5000 කුලේ දුක. 5000 කියන සත්‍යය තමන්ගේ මනසේ වටිනාකම මොනකද? ඒක රූපේ දකින්නකොට මෙබඳු ගතියක් තමන් තුළ උපන්නා කියලා නොදකින්න කමටයි අසෘතවත් කියලා කිව්වේ. එහෙම නොදන්නා ලෝකයා උපගමනං
උපාදානං නැවත රූපේ විත එළබෙනවා භෞමී ගතියෙන්. එයා දකින්නේ මොකද්ද? අර රූපේ 5000 වටිනවා ඒ රූපේ. තමන්ගේ උපාදානයේ පතිත වෙච්ච කඩදාති කින්ද ටිකක් තියෙන කොලේට තමයි 5000 කිව්වේ. 5000 කොලේ දුකක්. ඉරුණක් දුක වෙනවා, වියෝකයක් දුක වෙනවා, වියෝකයක් දුක වෙනවා, හොරුගතක් දුක වෙනවා, පිටුණක් දුක වෙනවා, දියුණක් දුක වෙනවා, මොනවා හරි දියක් දුක, තිබුණක් දුක වෙනවා. බැරි වෙලා එක අතේ තියාගෙන ඉති එකට මුකුත් නැහැ තමන්ට බැරි දුක දුක වෙනවා. 5000 නෙමෙයි දුක. දුකයි දුකට හේතුව මොකද්ද? කොලේ වටිනාකමක් කරපු 5000 නිමිත්ත උපාදානය. කොලේ 5000ක් කරන වටිනාකමෙන් යුක්ත ගතිය වටිනාකම මනසදී වුණොත් කොලේ ඉරුණක් දුක නැහැ, කැඩුණක් දුක නැහැ, පිච්චුණක් දුක නැහැ, දියුණක් දුක නැහැ, අතේ තිබුණක් දුක නැහැ, නොතිබුණක් දුක නැහැ. ඒ නිසා වටිනාකම කොලෙන් වටිනාකම වෙන් කළ යුතුයි. උපාය මාර්ගය. ඒවද එදා ඉඳලා සීලයක පිළිපලා විදර්ශනා කියලා කියන්නේ භාවනා කියලා කියන්නේ. කොලේට වටිනාකම බැඳෙන්නේ නැති වෙන වටිනාකම කොලේට බැඳෙන්නේ නැති වෙන්න දෙක වෙන් කරන්න උත්සාහවත් වෙන එකට. ඒ වගේ 5000 කොලේ වගේ තමයි කන බොන ආහාරයෙන් හැදෙන කොටස් ටිකෙන් යුක්ත තමන්ගේ බාහිර ශරීරය 5000කින් යුක්ත වටිනාකම වගේ තමයි දරුවා නැත්නම් මම අම්මා තාත්තා කියන නිමිති ගැතුම් ගති ටික. කඩදාසියෙත් 5000 ගතිය දැන්දාම කඩදාසිය 5000 වුණා වගේ රූපෙට දරුවා රූපෙට අම්මා රූපෙට මම කියන වටිනාකම යුක්ත මනසේ උපාදාන නැත්නම් නිමිති ටික ජීදුනහම රූපේ දරුවා රූපේ මම රූපේ අම්මා තාත්තා වුණොත් ඔබට ඒ දරුවගේ රූපේ අම්මගේ රූපේ තාත්තගේ රූපේ මගේ රූපේ කරුණක් දුක බිඳුනක් දුක දිලුවක් දුක නැකුණක් දුක නැසනක් දුක ඒ ටික තියාගෙන ඉඳි තමන්ට වෙන් වෙන්න උනන දුක තිබුණක් දුක තිබුණක් දුක උපාදානස්කන්ධ දුක්ඛ උපාදානයේ පටිච්ච ස්කන්ධ දුක්ඛ දුකට හේතුව උපාදානයි. අම්මා තාත්තා දුව පුතා මම කියන සංහාව වටනකම් කවුරු නිමිත්ත. උපාදාන නිරෝධ තණ්හා නිරෝධ දුක්ඛ නිරෝධ තණ්හාව නැතිව දුක් නැති වෙනවා. මේ වටනකම් යුක්ත නිමිත්ත ස්කන්ධ මත දෙහැදී නැත්නම් පටිපාදන ස්කන්ධ දුක මිදෙනවා. උපාය ස්කන්ධ ටික උපාදානයේ පතිත නොවෙන්න උපාදානයේ ස්කන්ධ ටිකට පතිත නොවෙන්න වෙනකට යුතුයි. ඒ නිසා කය කෙරෙහි සිහිය පිටවාගෙන කය ඇත්ත බලන උපාදානය ඇති නොවි පතිත නොවෙන්න උපාදානයේ හිත තබලා මෙනෙහි කරනවා කය කෙරෙහි පතිත නොවෙන්න උපාය. ඒ අවබෝධයටයි සතර සතිපට්ඨාන වඩන හරිය උදෙන්නේ. කය කෙරෙහි සිහිය තබාගෙන මෙනෙහි කරන්න. එහෙම හිත තබාගෙන මෙනෙහි කරන්නේ ඇයි? කියන උත්තරේ තියෙනවා මේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියට උඩ ආශ්‍රය වෙන්නේ මිසක කය කෙරෙහි හිත තබාගෙන කරන වීර්යය නෙවෙයි. ඒ වීර්යය කය කෙරෙහි හිත තබාගෙන මෙහෙම වීර්යයකට යුක්ති ඇයි කියන මේ අවබෝධයට ආශ්‍රය වෙන්නේ. ඒ හිතා ඒ අවබෝධයටයි සතිපට්ඨාන භාවනා ගාමී ප්‍රතිපදාව කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. ඕක තමයි දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය. සතිපට්ඨාන භාවනා ගාමී ප්‍රතිපදාව කියලා දුන්නා. සතිපට්ඨාන භාවනාව සතිපට්ඨානෙ කියලා දෙනවා. ඒකෙද විශාල වෙනසක් තියෙනවා. තව ගුරු ධර්ම ශාස්ත්‍රයට වඩා ඒකේ ලොකු වෙනසක් තමයි තියෙනවා. උපරිමයෙන්ම අසනේ පුමත් හලන කමින් දවස් පුරාවට මට කරන්න පුළුවන් ටික මම දුන්නා දෙනවා. මේ වටාපත මම හැම පෙන්නුවොත් මම පෙන්නුවට වැඩක් නැහැ. අවගොල්ලෝ පිටියේ පැත්ත හො අහක බලාගෙන හිටියොත් පේන්නේ නැහැ. ඕගොල්ලෝ හොඳට බලාගෙන නමුත් මම වටාපත පෙන්නුවේ නැත්තම් දෙන්නේ නැහැ.
මමත් වටාපත පෙන්නනවා ඕගොල්ලෝ බලාගෙන හිටියේ. හොඳ උමනාවෙන් ඕගොල්ලෝ බණ ඇහුවා දුක් නිවන මාවතකේ දේශනාව තුළ නැත්නම් ඒක ඕගොල්ලන්ට චක්‍රාසත් අවබෝධ වෙන්නේ නැහැ. දේශනා කරන දේශකයන් වහන්සේ මොනතරම් උමනාවෙන් කරුණාවෙන් චක්‍රාසත්‍ය දේශනා කරන්න බැලුවොත් ඕගොල්ලෝ විදිහ බලන්නේ නැත්නම් අහන්නේ නැත්නම් ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. දේශනාවත් මනාමයි ශ්‍රවණියත් මනාමයි. කොහොමද ඒ කාන්තේ මේ ධර්ම අවබෝධ වෙන්නේ?